හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් සුපුරුදු අපේ ධම් සභාව සදහම් හමුව මෙතන සිට පවත්වන්නටයි සූදානම. අද විවහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ මාර්තු මාසයේ 12 වෙනිදා සිකුරාදා දිනයක් ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් අපි උදෑසන 5:30 සිට මේ ධම් හමුව පවත්වන්නේ. වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ධම් සභාවට එකතු වී සිටිනවා. පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගමු. හැමෝම උත්සාහ කරමු අපි යොදාගත් කාලය තුල අපි හෝරා දෙකක් පමණ මේ ධම් සභාවට එකතු වෙනවා. ඒ කාලය තුල සංසුන්ව සතිමත්ව මේ ධම් හමුවට එකතු වෙමු. මුල් කාලේ අපි බුද්ධ දේශනා ඇසුරෙන් යම් කිසි ධර්ම කාරණා ටිකක් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතිරි කාලේ අපි සාකච්ඡාවට අදහස් ඉදිරිපත් කිරීමට අපි වෙන් කර ගන්නවා. මේ විදිහටයි අපේ සදහම් හමුව අපි පවත්වාගෙන යනු ලබන්නේ. අපි දහම් හමුව ආරම්භ කරමු වෙනදා වගේම. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි බුද්ධ දේශනා පදනම් කරගෙන නිවන් මඟට උපකාරී වෙන පරිදි නිර්වාණ ධර්මයේ ඉලක්ක කරගත්තා වූ සදහම් හමු මාලාවක් මෙසේ අප පවත්වාගෙන යනු ලබනවා. අපි හැම දෙනාගේම ධර්මාභෝධය පිණිසත් ඒ වගේම අපේ මේ දහම් සාකච්ඡා අහන වෙනත් ඇත්තන්ගේ ධර්මාභෝධය පිණිසත් අපි මේ දහම් හමුව මේ විදියට කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබනවා. ඉතින් තථාගත දහම තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දීමක් කළා. උන්වහන්සේ අවබෝධ කරගත්ත නිසා අපි දහම තථාගත ධර්මය කියලා හඳුන්වනවා. සමහරු මේ බුද්ධ ධර්මය කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේව හඳුන්වන නිසා එහෙමත් හඳුන්වනවා. ඉතින් වඩා සුදුසු වේවි මං හිතන්නේ තථාගත ධර්මයේ කිව්වොත්. තථාගත කියන්නේ යථා ස්වභාවයේ අවබෝධ කරගෙන යථා ස්වභාවයටපත් වුණු කියන අදහසයි තතතාව තේරුම් අරගෙන තතතාවටපත් වූ කියන අදහසයි තථාගත කිව්වේ. ඉතින් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ පවා බුද්ධ කියන වචනයට වඩා තථාගත කියන වචනේ තමයි තමන් වහන්සේ අරබයා දේශනා කළා තියෙන්නේ. ඒ වගේම තථාගත ධම කියලායි බුදුරජාණන් වහන්සේත් මේ ධම හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා වඩා උචිත වෙනවා අපි තථාගත ධර්මයේ කියමු. ඉතින් මේ ධර්මය මේ තතතාවටපත් වීමට උපකාරී වෙනවා. තතතා කියන්නේ යථා ස්වභාවය, ඇති තතු ඇත්ත తත්වය. ඉතින් අපි මේ දිනවල අපේ ධම් සභාවේ මාතෘකාව තියාගෙන තියෙන්නේ ඔය ඇති තතු ඇත්ත తත්වය, යථා භූත. එහෙම නැත්නම් තතතා කියන වචන වලින් අදහස් කරන්නේ එකම දෙයක්. යථා භූත කිව්වත් තතතා කිව්වත් ඒත් අදහස් කරන්නේ ඒකමයි. ඉතින් එයින් අදහස් කරන දේ අපි හැමදාම ධම් සභාවේ චුට්ටක් මේ මාතෘකාවට යොමු වෙනවා. මොකද මේ සමහර වෙලාවට සමහර අය මේ අන්ත භජනය කරන ලක්ෂණේ තියෙනවා. දැන් යමක් තියෙනවා ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ තුල නැත්නම් ලෝකය කියලා යමක් තියෙනවා පැහැදිලිවම.
සමහරව එහෙම දෙයක් නැහැ කියලා කියනවා. මේ ඇහැට පේන දෙයක් නැහැ, කනට ඇහෙන දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. සත්‍යයක් පුද්ගලයක් නැහැ, මොකක්වත් නැහැ කියන එකක් කොහෙන්ද පුරුදු වෙලා තියෙනනේ බුදුදහමේ උගන්වන්නේ නැති කාරණේ. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා දෙයක් පිළිගන්න. ලෝකය කියන්නේ මොකක්ද කියලා ඇහුවා මේකට උත්තරයකුත් දීලා තියෙනවා. වර්තමාන මොහොතේ අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේ. එතෙන්දී පසිඳුරන් සහ මනස අත්හැරලා නැහැ. ඇස කන නාසය දිව කයත් මනත් කියන මේ ඉන්ද්‍රිය පහ සහ මනසත් ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධර්මතා කියන මේ හයත් ඒවා හමුවීම කියන ස්වභාවික සංසිද්ධියත් ඒවා හමුවීම නිසා සිදුවන දේ ඒ කියන්නේ සංඥා වේදනා චේතනා කර්ම මේ ටික තමයි ඇත්ත తත්වයේ ඇති තතතාව යථා භූතය. ඉතින් මේ ටික බුදුදහමේ අපි පිළිගන්නවා. දහමේ පිළිගන්නවා මේ කාරණා ටික. ඇති තත්තු පිළිගන්නවා. එහෙම දෙයක් නැත්තම් මේ ආර්ය ප්‍රතිපදාවක් වගේ දෙයක් කතා කරන්න ඕනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය වගේ දෙයක් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවත්ක්වත්ම නැත්තම්. කිසිවක් නැත්තම් එහෙනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයක් ඕනේ. කෙලස් තියෙනවා, නාම ධර්ම තියෙනවා, රූප ධර්ම තියෙනවා මූලික වශයෙන්. ඒ නාම රූප ධර්ම ක්‍රියාත්මක වීමත් එක්ක සලායතන ආයතන ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ආයතන ක්‍රියාත්මක වීම තුළ කෙලස් කියලා දෙයක් මතුවලා එනවා. ඒ කෙලස් නිසා දුක කියලා දෙයක් ඇති වෙනවා. ඉතින් එහෙමනම් මොකවත්ම නැත්තම් දුක කියලා එකකුත් නැහැ කියන්න වෙනෝනේ අපිට. එහෙම එකක් නැත්තම් දුක්ඛ සත්‍යයක් දේශනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. දුක කියලා දෙයක් නැත්තම් මොකවත් නැහැ කිව්වම දුකත් නැහැ නේද? එතකොට සමුදය සත්‍යයක් දේශනා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නිරෝධ සත්‍යයක් මාර්ග සත්‍යයක් අවශ්‍ය නැහැ මොකවත්ම නැත්තම් ඒව නැතුව නෙවෙයි. නමුත් ඒක අපි අවබෝධ කරගෙන තියෙන ආකාරය වටහාගෙන තියෙන ආකාරයේ දෝෂයක් තමයි අපි දකින්නේ. ඒ දෝෂය බුදුරජාණන් වහන්සේ මගහැරුවා. යමක් නැහැ කියනවා වෙනුවට ඒ අපි තුල පවතින ඒ දෝෂය ඒ අඩුපාඩුව බුදු පියාණන් වහන්සේ මගහැරිය. මගහැරෙව්වා අපිට මේ කරුණු කාරණා අවබෝධ කරලා දීලා. ඉතින් ওই විදිහට අපි මේ තථාගත ධර්මය අවබෝධ කරගන්නවා. ඒ තුල පෙන්වන්නේ මේ අමුතු දෙයක් නෙවෙයි ඇති දෙයක්, පවතින දෙයක් වර්තමාන මොහොතේ. ඉතින් ওই විදිහට යථා භූතය අපි ඒකට ඇත්ත කියලා කිව්වා. ඇති තතු ඇත්ත తත්වය යථා භූතය. ඒ වගේම තතතාව කියලා කිව්වා. ওই ටික ඇත්ත. ඉතින් ওই ටික ඔය ඇති තතුව නිසා ඇත්ත తත්වයේ අපි කලින් අවස්ථාවලත් මතක් කරලා තියෙනවා. යම් යම් දෝෂ පැනනගෙන යම් ගැටලු පැනනගෙන මේ පවතින ගැටලු පැන නගින ගැටලු අපේ සාමාන්‍යයෙන් දහමට අනුව කොටස් තුනක් මූලික වශයෙන් පෙන්වන්න පුළුවන්. ගැටලුකාරී කොටස් වශයෙන් ගත්තොත් තුනක් පෙන්වන්න පුළුවන්. ගැටලුකාරී කොටස්. රූප ධර්ම කෙලෙස් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් අවිද්‍යාව තියෙන කෙනෙක් අසුතවා පුතුජන මට්ටමේදී රූප ධර්ම කෙලෙස් කියලා හිතනවා. රූප ධර්ම වල මොන හරි ගැටලුවක් තියෙනවා කියලා. නෑ රූප ධර්ම කියන්නේ ස්වභාවික දෙයක්. හේතුඵල ධමයට අනුව හටගෙන හේතුඵල ධමයට අනුව පැවතිලා හේතුඵල ධමයට අනුව නැති වෙලා යන දෙයක්. නාම ධර්මත් එහෙම. ඒත් ඔය නාම රූප ක්‍රියාකාරීත්වය කියන එක සිද්ධ වෙනකොට උතනින් පැන නගින නාම ධර්ම ටිකක් තියෙනවා. විශේෂයෙන් සංඥා, චේතනා, මානසිකාර කියලා තුනක්. ඒ තුනත් ස්වභාවිකයි. සංඥාව ස්වභාවිකයි. මේ රූප සංඥා කියලා අපි එකට කියනවා. ඒ කියන්නේ රූපයක් රූපාකාරයක් මනසෙන් හඳුනා ගැනීම. ඒක සම්පූර්ණ ස්වභාවික සංසිද්ධියක්. ඇහක් ඇති තැන, රූපයක් ඇති තැන
විඥාන බීජය අපි ඒකට කියන්නේ සංඥා කියලා. ඇති තැන ඔය තුන ඔය දෙක මුණ ගැහුනම අර විඥාන බවට පත් වෙනවා. මේක අවදි වීමක් වගේ වෙනවා. ඉතින් හරි ස්වභාවික. කොහොම ගිහිල්ලා මේ අර රූප සංඥාවක් ඇති වෙන. රූපය හඳුනා ගන්න මනසේ. කනයි ශබ්දයයි හමු වුණාම ශබ්ද සංඥාවක්. ශබ්දේ කියන දේ හඳුනා ගන්නවා මනසේ. ඉතින් ඒක හරි ස්වභාවික දෙයක් සංඥාව. එතකොට අඳුනගත්තම ඒ ඔස්සේ හිතන ගතියකුත් තියෙනවා. යමක් අඳුනගත්තා. අපි අඳුන ගැනීමට සාමාන්‍ය සිංහල ව්‍යවහාරය කියන්නේ දකිනවා දැක්කා කියලා. නැත්තම් අහනවා ඇහුණා කියන. වර්තමානයෙන් අහමින් ඉන්නවා අහනවා කියන අතීතෙන් ඇහුණා කියන. විඳිනවා විඳිමින් ඉන්නවා කියන. වැටහුණා වටහා ගනිමින් ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ දැක්ක ඇහුවා විඳ වැටහුණා. දකිනවා අහනවා විඳිනවා වටහා ගනිමින් ඉන්නවා කිව්වම අන්න එතන අර සංඥාව තමයි. ඊට පස්සේ ඒ වටහාගත්ත දේ ඔස්සේ හිතනවා ටිකක්. අපි ඔක කියනවා මම මේක ගැන පොඩ්ඩක් හිතමින් ඉන්නේ මේ දවස්වල. එහෙම නැත්නම් මම ඒක ගැන හිතලා තියෙනවා කියලා ඒක අතීතයටත් දාලා අපි කියනවා. මොකක් ගැනද මේ හිතමින් ඉන්නේ? මොකක් ගැනද හිතලා තියෙන්නේ? අර දැක්ක දේ, ඇසුන දේ, ඇසුව දේ, විඳ දේ, වටහාගත්ත දේ ගැන හිතමින් ඉන්නවා. හිතුවා එහෙනම් චේතනා ස්වභාවිකයි. ඒකට සංඥා චේතන. කොහොම හිතලා සමහර දේවල් මනසේ සංඥා ස්කන්ධයටත් යනවා. ඉතින් ගුණයක්, තැම්පතුවක්, කලෙක්ෂන් එකක් සංඥා ස්කන්ධයක් බවටත් පත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒවා නැවත නැවත මෙනෙහි කරනවා. ඉතින් මතක් වෙන්න ඕන නැවත හිතන්න නැත්තම් බෑ. මානසිකාරයේ සහාය අවශ්‍යයි. ඉතින් නැවත මතක් වෙනවා. ඒකයි මේ සංඥා චේතනා දෙක විශේෂයෙන් නැවත නැවත සිටීමේ ක්‍රියාවලියට සංඥා සහ මානසිකාර දෙක නැවත නැවත සිටීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ඉතින් වේදනා සංඥා මානසිකාර අපව මතක් කරලා දුන්නම ඔන්න ඒක අල්ලගෙන ආයි හිතන. එහෙමනේ. ඉතින් මේවා මේ අමුතු දේවල් මහා මේ අద్භූත දේවල් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපේ මේ ස්වභාවික සංසිද්ධිය අපේ තුල සිද්ධ වෙන දේ. ඇත්ත తත්වය ඇති తත්වයක්. මේක යථාභූතයක්. තතතාව. ඉතින් ඔය නාම ධර්ම හැටියට අපි සලකන සංඥා චේතනා මානසිකාර තුනේ තමයි කිසියම් ආකාරයක දෝෂයක් පැන නගින්නේ. දෝෂයක් කිව්වම දැන් සංඥාවේ දෝෂය අපි පෙන්වන්නේ මිච්ඡා දිට්ඨි අවිජ්ජා කියලා. සංඥා දෝෂය නැත්නම් සංඥා විපල්ලාස කියලා කියන එක. මිච්ඡා දිට්ඨි අවිජ්ජා සංඥා විපල්ලාස කියන වචන තුනෙන්ම කියන්නේ සංඥා දෝෂය. ඒ කියන්නේ යමක් හඳුනා ගැනීමේ දෝෂය. ඒක වටහා ගැනීමේ දෝෂය. ඔය වටහා ගැනීමේ දෝෂය අපි ඔය දහමේ ඔය තුන් ආකාරයට කියන. ගත්ත සංඥා විපල්ලාස, මිච්ඡා දිට්ඨි, අවිජ්ජා කියලා. ඉතින් බැලුමට ඔක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන්නේ කාරණා තුනක් කියලා. සංඥා විපල්ලාස, මිච්ඡා දිට්ඨි, අවිජ්ජා කියන්නේ තුනක් කියලා. නමුත් වචන තුනක් විතරයි ඇත්තටම. අවබෝධයේ දෝෂයක් මේක. වටහා ගැනීමේ දෝෂයක්. දැන් උදාහරණ වශයෙන් කිව්වොත් අනිත්‍ය වූ දෙය. අනිත්‍ය වූ දෙය කියන්නේ අනිත්‍ය වූ නාම ධර්මයේ හෝ රූප ධර්මයේ යම් කෙනෙක් නිත්‍ය වශයෙන් තේරුම් ගත්තොත්, නිත්‍ය වශයෙන් වටහා ගත්තොත්, නිත්‍යයි කියලා හිතාගත්තොත් එතන තියෙන්නේ අන්න අර සංඥා විපල්ලාසයක්, විපර්යාසයක්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක්, වැරදි දැක්මක් එතන තියෙනවා. අවිද්‍යාවක්. අවබෝධ කර ගැනීමනේ. එතකොට අවිද්‍යා අනවබෝධයක් එතන තියෙනවා. වැරදි ආකාරයේ තේරුම් ගැනීමක් තියෙනවා. ඉතින් ওই විදිහට මේ සංඥා කියන නාම ධර්මයේ යම්කිසි දෝෂයක් ඇති වෙනවා.
වැරදි විදිහට තේරුම් ගැනීම කියලා කියන්නේ. මේ වැරදි විදිහට තේරුම් ගැනීමත් සමග ඊළඟට තියෙන චේතනා. ඒකත් ওই විදිහටම වැරදි පැත්තට යනවා. ඉතින් චේතනාවල ඇති වෙන මේ දෝෂයත් අර විදිහටම අපි විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවානේ. අකුසල චේතනා. ඔහොම කියනෝනේ. එහෙම නැත්නම් නීවරණ සංයෝජන කිලේශ උපක්ඛිලේශ ඔය වගේ වචන භාවිතා වෙලා තියෙනවා. චේතනා වැරදි පැත්තට ගියා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වචනේ අකුසල චේතනා කියලා. අකුසල චේතනා. ඔක තමයි. නැත්නම් අකුසල චිත්ත මුල් බුදු සමයේ හුඟක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ චිත්ත කියන වචනේ. චිත්තං චේතනා කියන වචනේ යෙදিলা තියෙනවා. ඒ කියන්නේ හිතන විදිහේ යම් කිසි දෝෂයක් වෙනවා. තරහෙන් හිතනවා. තද බල ආශාවට වැටිලා ඒ ආශාව ඔස්සේ හිතනවා. රාග චේතනා, ද්වේෂ චේතනා. මෝහණය වෙලා යම් කිසි දෙයක තියෙන ගති ලක්ෂණයෙන් මුලාවටපත් වෙලා ඒ ඔස්සේ හිතන මෝහ චේතනා. සමහර විට ඊර්ෂ්‍යාවෙන් හිතන ඉස්සා, මසුරුකම හිතන මච්චරිය, කපට විදිහට හිතන සාටේය. මායාකාරී විදිහට අනුන් රැවටීමේ අදහසේ ඇතුව යම් දේ හිතන මායා. ඔය වගේ මේ චේතෝ නැත්තම් සිතවිලි පැත්තේ සිටීමේ ක්‍රියාවලියේ කිසියම් ආකාරයක දෝෂයක්. අකුසල චේතනා, අකුසල චිත්ත. ඔන්න තව ගැටලුවක්. ඉතින් දැන් අකුසල විදිහට සංඥා කරගෙන අකුසල චේතනා ඇති කරගත්තම මානසිකාරයත් ඒ විදිහටම අයහපත් පැත්තට යනවා. මානසිකාරය අයහපත් වුණා මේක හඳුන්වන්නේ අයෝනිසෝ මානසිකාර කියලා. මානසිකාරය සාමාන්‍යයෙන් දෙවිදියකට වැඩ කරනවා. යෝනිසෝච මානසිකාරෝ අයෝනිසෝච මානසිකාරෝ කියලා. ඉතින් අයෝනිසෝ මානසිකාරය තමයි ගැටලුව. දැන් ඔන්න අපි මේ නාම රූප ධර්ම වල නාම රූප ධර්ම අපි තේරුම් ගත්තා. ඊට පස්සේ නාම රූප ධර්ම වල යථා ස්වභාවයත් අපි දන්නවා. ඇති වෙලා හේතුවක් හේතුන් නිසා නාම රූප ධර්ම ඇති වෙලා හේතු ඇතිතාක් ඒවායේ පැවැත්මට හේතු ඇතිතාක් පැවතිලා නැවැත්මට හේතු ආවිත නවතින නිමා වෙන. එහෙමයි. ඉතින් ඕක ඔහොම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා නම් ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒක ඕක හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා හේතුඵල ධර්මානුකූලව පැවතිලා හේතුඵල ධර්මානුකූලව නැති වෙලා යනවා නම් ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ නේ කියලා හිතෙන්න පුළුවන්. නෑ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නකාරී ගැටලුකාරී ස්වરૂපයට තමයි අපි දුක්ඛ කියන්නේ. දුක්ඛ අපි තේරුම් අරන් තියෙනවා. දුක්ඛ කියන එක හැමෝම දන්න. දරා ගැනීමට අපහසුයි කියන අර්ථය. දරා ගන්න මොකෙන්ද? කයෙන් සහ මනසෙන්. එක්ක කායික වශයෙන් දරා ගැනීමට අපහසු තත්වයන් පැන නගිනවා. ඔය ජරා ව්‍යාධි වගේ දේවල් කායික වශයෙන් දරා ගන්න අමාරුයි. අපි දැන් ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඊළඟට මරණ ධර්මයේ ඇත්ත වශයෙන්ම තියෙන්නේ මේ මානසිකව ප්‍රතික්ෂේප කරන ගතියක්, මානසිකව තැති ගන්න ගතියක්, බිය වෙන ගතියක් නේ තියෙන්නේ මරණ ධර්මතාවයට. ඒක නිසා මරණය කියන එක හිතට අමාරුයි. දරා ගන්න අමාරු දෙයක් නේ. දරා ගැනීම දුෂ්කරයි. දුක්ඛ ඒ විතරක් නෙමෙයි. අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡාලාභ මේවත් එහෙමයි. මානසත දරා ගන්න අපහසුතාවයක් තියෙනවා. මේ විදිහට. ඉතින් ඔය දුක්ඛ කියන தত্ত্বය පැන නගිනවා. කොහොමද පැන නගින්නේ? මෙන්න මේ විකෘති වීම, වෙනස් වීම මේ තුනේ. සංඥාවේ සහ සංඥා, චේතනා, මානසිකාර කියන තුනේ වෙනස් වීම නැත්තම් අපි ඒකට කියන අකුසල தത്വයටපත් උනා කියලා. එතකොට මොලින් සිද්ධ වෙන්නේ දුක නෙවෙයි. මොලින් සිද්ධ වෙන්නේ අකුසලය ඇති වෙන්නේ. අකුසලය නිසා දුක ඇති වෙන්නේ. අකුසලයට අපි තව වචනයක් කියනවා කිලේශ කියලා. කිලේශ. මොකද ඒක
ආරම්භ වෙන්නේ මනසින් නාම ධර්ම පැත්තෙන් පටන් ගන්නෙ. නාම ධර්ම පැත්තෙන් පටන්ගෙන අකුසල සංඥා අකුසල චේතනා යෝනිසෝ මනසිකාර නාම ධර්ම තුන පටන්ගෙන ඉතින් අපි දන්නෝනේ නාම ධර්ම රූපයත් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා. එතකොටනේ නාම රූපයක් වෙන්නේ. නාම රූපං කියලා කියන්නේ. දැන් අපි චේතනාව අපි අකුසල චේතනාවක් අපිට ආව කියලා හිතන්න. දැන් ඕක අපි ඔය චේතනාව ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කිරීමේදී තමයි ඔන්න රූප ධර්ම වල සම්බන්ධයක් අවශ්‍ය වෙන්නේ. අපි හිතමු අකුසල චේතනාව වචනෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඔන්න සතර මහා භූතත් එක්ක සම්බන්ධ වෙනවා. මේ චේතනාව. නාම ධර්මයේ රූපත් එක්ක සම්බන්ධ. දැන් අපි හැමෝටම මේ වචන ඇහෙනවානේ. වචන ඇහෙනවා, ශබ්ද ඇහෙනවා. දැන් ශබ්දය කියන්නේ මොකක්ද? චේතනාව ක්‍රියාත්මක වෙලා දැන් ශබ්ද ඇහෙනවා. අපි කියමු තරහ ගියපු කෙනෙක් දැන් හයියෙන් බොහොම ഘോഷාකාරී විදිහට කතා කරනවා. අසභ්‍ය වචනක් කියනවා වෙන්න පුළුවන්. ඒත් දැන් එයාගේ චේතනාව ඉස්සර වෙලා ඇති වෙලා ඊට පස්සේ මේ චේතනාව ක්‍රියාත්මක වෙන්න නම් රූප ධර්ම සතර මහා භූත සම්බන්ධ වෙන්න ඕනේ. කතා කරනවායි කියලා කියන්නේ චේතනාවට සතර මහා භූත සම්බන්ධ වීම. අපේ දිව වැඩ කරනවානේ කතා කරනකොට. හොඳට බලන්න. මේ ස්වර තන්තු වැඩ කරනවා. ස්වර තන්තු ගැටෙනවා. දිව, තොල් මේවා ක්‍රියාත්මක වෙන විදිය බලන්න ටිකක් කතා කරද්දී සිහිනුවන යොමු කරලා බලන්න යම් වෙලාවක. හරි අපූර්වට අපේ අර චේතනාව නාම ධර්මයේ එළියට පනිනවා මේ ස්වර තන්තු වල ස්වර තන්තු එහාට මෙහාට ක්‍රියාත්මක වෙලා තොල් ඇසුරෙන් දිව ඇසුරෙන් පෙනහල්ලේ අපේ වායෝ ධාතුව හිර කරගෙන ස්වර තන්තු හරහා වායෝ ධාතුව පිටවීම නිසා මෙතන හඬක් එක්තරා විදිහකට මතු වෙලා එනවා. ඉතින් අර අදහස දැන් ප්‍රකාශ කරනවා චේතනාව. චේතනාවක් එලි දක්වන්න බෑ සතර මහා භූතවල සහයෝගයකින් තොරව. එලි දක්වන්න විදියක් නැහැ. ඉතින් එලි දක්වනකොටම සතර මහා භූත සම්බන්ධ වෙනවා. අන්න බලන්න නාම රූපං කියන්නේ ඕක. නාමයයි රූපයයි දැන් එකට වැඩ කරනවා. ඕකට තමයි නාම රූපය කියන්නේ. කතා කරනකොට නාම රූපං. මොකද එතන චේතනාව තියෙනවා සතර මහා භූත ක්‍රියාත්මක වෙනවා. වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවනේ. අපි කතා කරනකොට වායෝ ධාතුව නැතුව කතා කරන්න බෑ. පෙනහල්ලට වායෝ ධාතුව ඇතුල් කරගෙන ඒ වායෝ ධාතුව තමයි එක්තරා විදිහකට මේ උගුරේ තියෙන ස්වර තන්තු වල හැපෙන්නේ. උස්මක් ඇතුළට ගන්න නැතුව කතා කරන්න බෑ. ඒක පිට කරන ගමන් තමයි මේ ස්වර තන්තු වල මේ හඬ නැගෙන්නේ. එතකොට මේ හඬේ උස් පහත් බව, රළු ගුරුසු බව ඒකයි තියෙන්නේ තේජෝ ධාතුවේ. ශක්තියක් එතන පැනනගෙන. පඨවි කොටස් ටිකක් තියෙනවා එතන. මොනවාද? ඒ උගුරේ ස්වර තන්තු යොක්කොම පඨවි තෝල් දීව පඨවි ඊට පස්සේ ওই පඨවි වේලිලා තිබිලා බෑ ඉතින්. උගුර වේලිලා නම් කතා කරන්න බෑ. තොලකට වේලිලා නම් කතා කරන්න බෑ. අපි මේ බණ කියනකොටත් ධර්ම දේශනා කරනකොටත් මේ පෑන් කෝප්පයක් තියාගෙන ඉන්නේ ළඟ. ආපෝ ධාතුව ටික. ඒ මොකද? දැන් පේනව නේද? හිතේ තියෙන චේතනාව ඉදිරිපත් කරන්නේ සතර මහා භූත. පඨවි ආපෝ වායෝ තේජෝ. මේ හතරනේ ඉදිරිපත් කරන්නේ. ඉතින් පඨවි ආපෝ වායෝ තේජෝ වලට බුදු පියාණන් වහන්සේ තනි වචනයක් පාවිච්චි කරලා රූපං. අර චේතනාව නාමං දෙක එකට වැඩ කරන නාම රූපං කියෝක හරි පැහැදිලිනේ. නාම රූපේ. ඉතින් ওই විදිහට මේ චේතනාව කියන එක ඉදිරිපත් වෙනවානේ. ක්‍රියාත්මක වෙනවා කියලා අපි ඔකට කියනවා. කටින් එළියට ආවා. එක විදියක්. එහෙම නැත්නම් මේ චේතනාව ක්‍රියාවක් විදියට කය මෙහෙවල ක්‍රියාත්මක වෙනවා. ඉදිරියට එනවා. එතකොටත් ඒක හතර මහා භූතවල සහයෝගය නැතුව බෑ. මම යමක් කරන්න හිතන දැන් යමක් දෙන්න හිතෙනවා. දෙන්න හිතුණා මම මේක දෙන්න නම් මෙහෙම අතින් අල්ලලා දෙන්න ඕනනේ.
නැත්නම් යමක් ගන්න හිතෙනවා. එතකොට අතින් අල්ලලා ගන්න ඕන. එතකොට කය මෙහෙවීමක් එතන සිද්ධ වෙනවා. ගන්න හිතුණා මම අතින් අල්ලලා ගත්තා. දෙන්න හිතුණා නාම ධර්මයේ චේතනාව මම අතින් අල්ලලා දුන්නා. අන්න නාම රූපං ඒකට වැඩ කරනවා. නමුත් ඔය රූපයි නාමයි වෙන වෙනමත් තියෙන අවස්ථා තියෙනවා. ඒකයි ඔය නාම රූප දෙක බුදුරජාණන් වහන්සේ වෙනම දක්වලා තියෙන්නේ. නාමංච රූපංච කියලා. ඊළඟට නාම රූපං කියලා දෙක එකට දක්වන්නේ මොකද? ඒ අර අපේ මනුස්ස ජීවිතය තුළ සිද්ධ වෙන ඇත්ත తত্ত্বය. නාම රූපං නාමයයි රූපයයි එකට ක්‍රියාත්මක වෙනවා. ඒකයි. ඔන්න ක්‍රියාත්මක වෙද්දී අර නාම පැත්තේ යම් යම් දෝෂ තිබ්බනම් අපි හිතමු අපි උතන කතා කරානේ චේතනාව ගැන. චේතනාව අකුසල වෙලා තිබුණා නම් අන්න රූප ධර්ම වල පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. තරහ ගිහිල්ලා තිබුණා නම් එතකොට රූප නාම ධර්මයේ අකුසලයිනේ. චේතනා කියන නාම ධර්මයේ අකුසලයි එතකොට බලන්න රූප ධර්ම ටිකේ ස්වභාවය කියවෙන්නේ රළු වචන නේ. ගොරෝසු වචන. වේගයෙන් කියන සමහර වෙලාවට නේ. අන්න බලන්න. ඊළඟට චේතනාව මෘදු නම් කරුණා චේතනාව, මෛත්‍රී අදහසක්, කුසල චේතනාවක් ආවනම් වචන බලන්න කොහොමද කියලා. එහෙම රළු නෑ, ගොරෝසු නෑ, වේගවත් නෑ. එතකොට රූප ධර්ම වලත් ඒ විදිහම රූප ධර්ම වලත් ඒ ආකාරයෙන්ම වෙනසක් තියෙනවා. එතකොට ওই විදිහට නාම සහ රූප දෙකේ සම්බන්ධය හරිම ස්වභාවික සංසිද්ධිය. හැබැයි මේ වෙනස පටන් ගන්නෙ නැත්නම් අකුසල කියන தත්ත්වේ පටන් ගන්නෙ රූප පැත්තෙන් නෙවෙයි නාම පැත්තෙන්. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා සාමාන්‍යයෙන් නාම ධර්ම වල බීජ අවස්ථාව පහකින් පෙන්නලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. ඊට පස්සේ ඕවා ක්‍රමයෙන් වැඩිලා ක්‍රියාත්මක වෙන අවස්ථා තව අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ නාම ධර්ම වලිනොත් යම්කිසි වෙනසක් අකුසල තත්වයටපත් වීමක් සිද්ධ වෙන්නේ තුනයි. වේදනාව කොයි වෙලාවකවත් කුසල අකුසල පැත්තට වැටෙන්නේ නැහැ. පස්සෙත් කුසල අකුසල පැත්තට වැටෙන්නේ නැහැ. අනිත් නාම ධර්ම තුන විතරයි කුසල අකුසල වෙන්නේ. සංඥාවයි චේතනාවයි මනසිකාරයයි. ඉතින් අපිට හරිය පැහැදිලි මේ නාම ධර්ම වල తත්වය මොකද්ද මේකේ අකුසල తත්වයටපත් වෙන්නේ කියන එක අපිට තේරෙනවා. අපි දන්නවා මොකද්ද කියලා. ඉතින් මොන ඔය විදිහට අපි මේ තේරුම් ගන්නේ මේකට අපි කියන්නේ යථාභූත ඇති තත්ව ඇත්ත తත්වය තතතාව. ඉතින් ඔය නාම ධර්ම තුන අකුසල තත්වයටපත් වුණොත් අපිරිසිදු වුණොත් අයහපත් වුණොත් තමයි දුක ඇති වෙන්නේ. මොකද ඒව රූප ධර්මات එක්ක සම්බන්ධ වෙලා නාම රූපං වෙනවා. එක්ක වචනය බවට හැරෙනවා නැත්නම් ක්‍රියාව බවට හැරෙනවා. එහෙම නැත්නම් තවදුරටත් මානසික සැලසුම් හැටියට ඉදිරියට යනවා. එතකොට ඉතින් මානසිකව ගත්තත් ඒ දෝෂේ ඒ අර්බුදේ ඒ ගැටලුව පවතින පැනනගේ. ඉතින් අපිට ඔන්න ඔය කාරණේ අපි ටිකක් කතා බහ කරනවා මේ මොකද මේ අපේ ධර්ම සාකච්ඡාවට ඒක අත්‍යවශ්‍ය නිසා. ඉතින් මේ නාම රූපය තමයි මේ අපි තේරුම් අරගන්නෙත් අකුසල තත්වයටපත් වෙන ආකාරය වටහා ගන්නෙත් මේ නාම රූපයමයි මේ අපි තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් අරන් අපිට පුළුවන්කම තියෙනවා මේ සංඥා චේතනා මනසිකාර තුන අකුසල පැත්තට නොයා තියාගන්න. ඒක 100% නැති කරන්න නෙමෙයි. ඒක ඇති දෙයක්. ඒක තියෙන දෙයක්, පවතින දෙයක්. ඕක අකුසල තත්වයටපත් වීම ස්වභාවිකයි. ස්වභාවිකයි කියලා කියන්නේ ඒකට අදාළ හේතුව යෙදුනම අකුසල තත්වයටපත් වෙනවා. දැන් මුලින්ම ගත්තොත් සංඥාව නැත්නම් තේරුම් ගැනීම අකුසල වෙන්නේ ඇයි කියලා. ඉතින් මොකද්ද අපිට ඕකට දෙන්න පුළුවන් උත්තරේ? වැරදි හඳුනා ගැනීමක් සිද්ධවන්නේ කෙසේද කියලා අපි නහුවොත් හඳුනා ගැනීම වෙන්නේ කොහොමද කියලා නම් අපිට පැහැදිලිව කියන්න පුළුවන්. යං වේදේති තං සංජානාති කියලා. යමක් විඳිනවද විඳම හඳුනා ගන්නවා. නැත්නම් රූප සංඥා, සද්ද සංඥා ආදී වශයෙන් ඒක පැහැදිලි අපිට කියන්න පුළුවන්.
මේ සංඥා විපල්ලාස වෙන්නේ ඇයි? සංඥාව අකුසල තත්ත්වයටපත් වෙන්නේ ඇයි? වැරදියට වටහාගන්නේ ඇයි? දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා මෙයා මේක වැරදියට වටහා ගත්තා. මම මේක වැරදි විදියටයි වටහාගෙන තිබුණේ. තේරුම් අරන් තිබුණේ. කියලා අපි ඔහොම කියනවා. අපිට පස්සේ තේරෙනවා මම මේක තේරුම් ගත්ත විදිහ වැරදි. වැරදියටයි මම මේක වටහාගෙන තිබුණේ. අපිට පේනවා අනිත් එක්කෙනා මේක වැරදියට වටහාගෙන තියෙන බව. ඉතින් ඇයි මේ වැරදියට වටහා ගන්න? එහෙම නැත්නම් අකුසල සංඥාවක් වෙන්නේ, සංඥා විපල්ලාසයක් වෙන්නේ. ඇයි වෙන්නේ? ඉතින් අපි ඕකට සාමාන්‍යයෙන් දෙන උත්තරේ මේ අවිද්‍යාව නිසා කියලා. ඉතින් අවිද්‍යාව කියන්නේ සංඥා විපල්ලාසයමයි. එතකොට මේ උත්තරේ හරියටම හරි නෑ. ගැලපෙන්නේ නෑ. සංඥා විපල්ලාසයටම අවිද්‍යාව කියන්නේ. මිත්‍යා දිට්ඨි කියන්නේ. එහෙනම් දැන් වැරදියට වටහා ගන්නේ අයි කියන එකට අවිද්‍යාව කියන උත්තරේ දුන්නට ඒක එච්චර ගැලපෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය නිසා කිව්වම ගැලපෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේම වැරදි වැටහීම. එහෙනම් මේ කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ අපේ සතිය, අපේ සතිමත් බව හොඳින් නොපැවැත්වීම නිසා අසතිමත් බව කියලා අපි ඔකට කියනවා. අසතිමත් බව නිසා අපි යම් දෙයකට පූර්ණ අවධානය නැහැ. සමහරවිට අපි හිතන්නකෝ යම් කෙනෙක් කියනවා කරේ දුවගෙන ඇවිල්ලා කියනවා. ඉතින් ඕක අපි කියනවා ඕ මං එයා කියන එක මට ඇහුණා මං අහගෙන හිටියේ මං අහගත්තා කියලා හැබැයි බලපුවම අර මිනිස්සයා කියපු දේ නෙමෙයි මෙයා තේරුම් අරන් තියෙන්නේ. පස්සේ බලපුවම මේ ඉතින් මේ අපිම කියනවා මේ නෑ එයා කිව්වේ එහෙම තමයි. මට ඇහුණා මං අහගෙන හිටියා එයා කිව්වේ එහෙම තමයි. මේ ශබ්ද ටික කනේ වැටිලා තියෙනවා. නමුත් මේ ශබ්ද මාධ්‍යයෙන් ඉදිරිපත් කර දේ තේරුම් අරන් නැහැ. වැරදි විදිහට තේරුම් අරන් තියෙනවා. නැත්නම් ඒකේ අත්‍යවශ්‍ය අර්ථය මගේ හැරිලා. ඔය වගේ ඕකට තමයි විපල්ලාස කියන වචනේ තමයි ඔක හරියටම ගැලපෙන වචනේ. විපල්ලාස, විපිරියාස, විපර්යාස. ඉතින් අපි කියනවා මට ඇහුණා මං එයා කියපු එක තේරුම් ගත්තා කියලා බලපුවම තේරුම් අරන් නැහැ. ඇහිලා නම් තියෙනවා. ඇහිලා තියෙනවා. එයාගේ කටෙන් පිට වුණු ශබ්දය මෙයාගේ කනේ වැදිලා තියෙනවා. ඒක වෙලා. ඒක ඇත්ත. නමුත් මේක අවබෝධ කරගත්තේ නැහැ, තේරුම් කරගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැත්නම් මොකද ඒක අහන වෙලාවේ පූර්ණ අවධානය නැහැ. සමහර වෙලාවට වෙන එකකට හිත යොමාගෙන අරයාගේ එකත් අහගෙන ඉන්න කිය. ඔව් එහෙම තමයි කියලා. එහෙම නිකන් හුමිටි තියති ඒක අහගෙන ඉන්නවා. හිත තියෙන්නේ වෙන දෙයකට, අවධානය තියෙන්නේ වෙන දෙයකට. ඉතින් එතකොට තේරෙන්නේ නැහැ. හරියට ඒකේ අර්ථය යත තත්ත්වේ වැටහෙන්නේ නැහැ. ඊළඟට මේ අහන දේ අපි විමසුම් නුවණ යොදලා නැහැ. මේ මිනිස්සයා මේ කියන දේ වෙන්න පුළුවන්ද? බැරිද? ආදී වශයෙන් අපි විමසුම් නුවණ යොදලා නැහැ. ඔය මොකක් හරි අපි හිතා ගන්න. එතකොට විමසුම් නුවණත් යෙදිලා නැත්නම් පූර්ණ අවධානයට අපි කියන්නේ සති කියලා. විමසුම් නුවණට අපි කියන්නේ සම්පජානකාරී කියලා. ඔය දෙක ඇත්තටම යෙදිලා නැති තැන සංඥා විපල්ලාසයක්, මිච්ඡා දිට්ඨියක්, අවිද්‍යාවක් පැන නගිනවා. එතකොට ඒක නිසායි බුදු පියාණන් වහන්සේ අපිට සති සම්පජඤ්ඤ, සතිමා සම්පජානෝ කියන කාරණේ අප්‍රමාණවතාවක් දේශනා කළා තියෙනවා. අප්‍රමාණවතාව. උපට්ඨිත සතිනා භවිතබ්බං කියන යෙදුම අප්‍රමාණවතාවක් තියෙනවා. එළඹ සිටි සිහියෙන් යුක්ත වෙන්න කියලා. ඒ කියන්නේ පූර්ණ අවධානයත් විමසුම් නොවන යොදපු ගමන් ඇත්ත తත්වයේ යථා තත්වයේ වැටෙනවා. ඇති තතු වැටෙනවා. ඒකයි. ඉතින් අපිට යමක් තේරිලා නැහැ. අපි වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ කියලා කිව්වොත් එතන ඒක තමයි කාරණේ. පූර්ණ අවධානය නැහැ, විමසුම් නොනේදිලා නැහැ. ඒ මොහොතේ දකින්න දේ ගැන හෝ ඇහෙන දේ ගැන හෝ දැනෙන දේ ගැන වැටහෙන දේ ගැන ඒක යෙදිලා නැහැ. යෙදිලා නැති තැන මේක හඳුනාගන්නේ වැරදි විදියට. සංඥා විපල්ලාස, මිච්ඡා දිට්ඨි, අවිජ්ජා. ඕමයි. ඉතින් ඕක එතනින් පස්සේ මොකද වෙන්නේ?
ඔන්න දුක පටන් ගන්නවා. ඔන්න දුක පටන් ගන්න කොහොමද පටන් ගන්නේ? දැන් වැරදි විදිහට මේක තේරුම් ගත්තේ අර මිනිස්සයා කියපු දේ. ඊට පස්සේ දැන් වැරදි විදිහට හිතා ගන්න. ඊට පස්සේ වැරදි විදිහට ක්‍රියාත්මක කරනවා. වචනයෙන් කියනවා, කටිනුත් කියන. ඊට පස්සේ අපි කියනවා ඔයා මෙහෙමනේ කිව්වේ. ඉතින් අර කිව්ව මිනිස්සයා කියනවා නෑ මම එහෙම නෙවෙයි කිව්වේ. මං කිව්වේ මෙහෙම. ඊට පස්සේ ඉතින් රණ්ඩුවට යන බොරු කියන්නේ ඔයා මෙහෙමනේ කිව්වේ. දැන් නැහැයි කියනවා. ඔන්න පටලැවිල්ල. ඔන්න දේශය පටන් ගන්නවා. ඔන්න රණ්ඩුව පටන් ගන්නවා. නැවිලෙන්න පටන් ගන්නවා. බලන්න මේ ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේක දකින්න. මේක දකින්න අපි උත්සාහ කරන්නේ ඔතන ඔය පටලැවිල්ල දකින්නටත් වඩා ඉතින් පටලැවිල්ල ඉතින් ලියන්නනේ අපේ උත්සාහය. අපි පටලැවිල්ල ලියන්න තමයි මේ හදන්නේ බුදුහාමුදුරුවෝ. නමුත් අපි පටලැවිල්ල දකින්නේ ඉස්සර වෙලා. ඉතින් ඕක ඊට පස්සේ දෙන්න පටලැවිලා ඉතින් කෙනෙක් චෝදනා කරන්න පටන් ගන්නවා. බොරු කියන්නේ මේ මෙහිම කියලා දැන් නැහැ කියනවා. ඉතින් අනිත් එක්කෙනා සමහර විට කියන නෑ මම මෙහෙමයි කිව්වේ. බොරු කිය. ඔයා බොරු කියන්නේ. ඔයා මේක අහගෙන නැතුව ඔයා වෙන දෙයක් කියනවා. නාන්න වෙනවා ඉතින්. ඊට පස්සේ තව ඉතින් ගහ බැන ගැනීම ඔය වගේ නොඑක් දේවල් වලට යන්න පුළුවන්. තරහමනාපකම් නොඑක් දේවල් වලට යනවා. දැන් බලන්න මේ වැරදි වැටහීමයි වැරදි විදිහට හිතීමයි වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීමයි කියන තුන ඇති උනේ. මේ දෝෂ තුන ඇති උනේ ඒකේ මූලය මොකද්ද කියලා බැලුවොත් පූර්ණ අවධානය යොමු නොකිරීම. ඒ කියන්නේ අසතිමත් බව. වර්තමානයේ ඇහෙන දෙයට, පේන දෙයට, දැනෙන දෙයට, වැටහෙන දෙයට පූර්ණ අවධානය යොමු කරේ නැහැ. විමසුම් නොවන යෙදුවේ නැහැ. විමසුම් නොවන කියලා කියන්නේ මේ දහමට අනුව පොඩ්ඩක් හිතන ගතිය. මේක මෙහෙම විය හැකිද, නොවිය හැකිද? මේ මොකද්ද මේ? රූප ධර්මයක්ද, නාම ධර්මයක්ද? මේක මෙහෙම විය හැකිද, මෙහෙම නොවිය හැකිද? ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම විදියට වෙන්නේ ඇයි? මෙහෙම නොවෙන්නේ ඇයි? කියලා ඕක තමයි විමසුම් නොවන සම්පජානකාරී ධම්ම විචය කියලා හඳුන්වන. ඕනනම් විදර්ශනා විපස්සනා කියන වචනත් ඕකට යොදන්න පුළුවන්. එහෙම බැලුවේ නැහැ. ඉතින් හරියට වැටුනේ නැහැ. ඉතින් වැටුනේ නැති තැන තියෙන්නේ සංඥා විපල්ලාසය. අවිජ්ජා. මිච්ඡා දිට්ඨි. එහෙමයි ස්වභාවය. ඉතින් ඕක තමයි මේ සිදුවෙන විකෘතිය. විකෘතිය. ඉතින් ඔතන තමයි දුක පටන් ගන්නෙ. ඉතින් ඔය අපි ටිකක් මේ අපේ අභ්‍යන්තරයේ සිදුවෙන ගැඹුරු ධර්මතාවය මේ පැහැදිලි කරේ. ඒක ඕක අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න යම් සාධක සූත්‍ර අපි කතා කරනවා. බුද්ධ දේශනා අපි කිට්ටු කරගන්නවා. ඉතින් අපි මේ දවස්වල අපේ මේ සාකච්ඡාවට සාධක සූත්‍රයක් හැටියට ඉදිරිපත් කරගෙන තියෙන්නේ කවුරුත් දන්න ටිකක් ප්‍රසිද්ධ දේශනාවක්. දීඝනිකායේ පාතික වර්ගයේ 8 වෙනි සූත්‍රයේ හැටියට ඇතුළත් වෙලා තියෙන සිංගාල සූත්‍රය. ඉතින් ඒකේ මේ සමාජ ඛණ්ඩායම් කියලා කොටසක් ඇති වෙලා තියෙනවා. අපි මේ ජීවිතය තුළ ඇත්ත තත්වයක් ඒක සමාජ ඛණ්ඩායම්. ඊළඟට එකිනෙකාගේ යුතුයකම් සහ වගකීම් කියලා කොටසක් මතුවලා තියෙනවා. ඒකත් ඇත්ත තත්ත්වය. නමුත් ඒව තුළ මේ දුක්ඛය මතුවලා එනවනේ. මේ සමාජ ඛණ්ඩායම් ඇතුලේ දුක්ඛය මතුවෙනවා. ඉතින් මේ මතුවෙන්නේ මොකද කියලා අපි මේ ටිකක් විමසලා බලන්න. ඉතින් අපි මේ කතා කළ සාකච්ඡාව ඔහොමම සූත්‍රයට සම්බන්ධ කරගමු. එතකොට අපි මේ සිංගාල සූත්‍රයේත් අපි ඡද්දිසා පටිච්චාදන කියන කොටස තමයි අපි මෙතෙන්දී කිට්ටු කරගෙන තියෙන්නේ. නැත්තම් ඕක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ සදිසා නමස්කාරය කියලා. නමස්කාරය නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඉතින් දිසාවලට වඳින්නේ ගැන්වේ නෑනේ. ඒ වුණාට ඕවා සූත්‍ර පරිවර්තනය කිරීමේදී පවා වැරදි විදිහට පරිවර්තනය කරලා තියෙනවා. සදිසා නමස්කාරය කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඔය පොත්තරම් බලන්න පුළුවන්. ඉතින් මේ සදිසා නමස්කාරය කරේ මේ සිංගාලක. බුදුහාමුදුරුවෝ කියන්නේ ඡද්දිසා පටිච්චන්නයි. දිසා පටිච්චන්නා හෝති කේමා අප්පටි භය. ඒ සමාජ ඛණ්ඩායම සුරක්ෂණය පටිච්චන්න කියන වචනේ අපි කතා කළා කලින්. ඒ සමාජ ඛණ්ඩායම තුල ඇති වෙන සුරක්ෂණය කේමා අප්පටි භය. කේම තත්ත්වය.
බොහොම සාමකාමී. බොහොම සංසුන්. නිවුණු සැනසුණු බවක් තියෙනවා. ඒ වගේම අපපටි භය. ඒ සමාජ කණ්ඩායම තුළ ඒ පුද්ගලයන් එකිනෙකා අතර කිසිම බයක් කියලා එකක් පැන නගින්නේ නැහැ. අන්න ඒ తত্ত্বය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරේ. පටිච්චන්නා හෝති කේමා අපපටි භය. එහෙමනතු සදිසා නමස්කාරයක් බුදුහාමුදුරු කියන්නේ නැහැ. ඒක වැරදි වැටහීමක් සහිත සිගාලක කරපු වැඩක්. ඉතින් අපි සූත්‍ර පරිවර්තනය කරනකොට මේ චද්දිසා පටිච්චන්න කියලා තමයි අපි සමාජ කණ්ඩායම් සුරක්ෂණය සමාජ කණ්ඩායම් අතර සුරක්ෂිතභාවය කියලා මේක පරිවර්තනය කරගත්තොත් හොඳයි. අපි මේ අදත් බලමු මේ සමාජ කණ්ඩායම් වලට මදක් අවධානය යොමු කරලා එතකොට පළවෙනි කණ්ඩායම මාතා පිතා කියලා ගත්ත මව්පිය දූ දරු සබැඳියාව දෙවෙනි දිශාව නැත්නම් දෙවෙනි සමාජ කණ්ඩායම ආචාර්යා අන්තේවාසික නැත්නම් ගුරු ශිෂ්‍ය කියලා අපි සිංහලෙන් කියනවා. තුන්වෙනි සමාජ කණ්ඩායම හැටියට අරන් තින්නේ සාමි භාර්යා කියන කණ්ඩායම. ඒ සමාජ කණ්ඩායම. අඩුම ගානේ දෙන්නෙක් ඉන්නවනේ මෙතන. ඉස්සර නම් ඉතින් සාමි භාර්යා කියන එකේ දෙන්නට වැඩිය හිටියා. ස්වාමියෙකුට භාර්යාව කීප දෙනෙක්. එක භාර්යාවකට ස්වාමියෝ කීප දෙනෙක්. ඉතින් එහෙම සම්මුතික වශයෙන් සමාජයේ සම්මත කරගත් තත්ත්වයන් තිබිලා තියෙනවා. අදත් මම හිතන්නේ ඇතැම් ආගම් වලින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. අපි ඒක එක්කෙනා දෙන්න වුණත් දෙන්නට වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. අඩුම ගානේ දෙන්නෙක් වෙනකොට එතන සමාජයක් වෙලා තියෙන්නේ. තනි පුද්ගලයෙක් සමාජ කණ්ඩායමක් හැටියට අර්ථකථනය වෙන්නේ නැහැ. අඩුම ගානේ දෙන්නෙක් වුණාම එතන සමාජයක් වෙලා තියෙනවා. එතකොට මේ තුන්වෙනි සමාජ කණ්ඩායමට දෙන්නෙක් ඉන්නවා අඩුම ගානේ. සාමි භාර්යා කියන දෙන්න. සාම්ප්‍රෝෂ භාර්යාව කියලා අපි සිංහලෙන් පරිවර්තනය කරා. husband and wife. එතකොට මෙතන කොහොමද මේ දිශාව පටිච්චන්න වෙන්නේ, කේම වෙන්නේ, අපපටි භය වෙන්නේ? ඉතින් අපි මම මුලින් පැහැදිලි කර කාරණේ මෙන්න මෙතෙන්දී අපි හුඟක් දකින්න දෙයක්. මේ තේරුම් ගන්නේ නැහැ කියන එක. තේරුම් ගන්න නැහැ කියන එක හුඟක් අපිට දකින්න පුළුවන් කාරණයක්. අර අවිජ්ජාව, සංඥා විපල්ලාසය, මිච්ඡා දිට්ඨිය තියෙනවා. වැරදි වැටහීම හුඟක් වෙලාවට තියෙනවා. ඉතින් තියෙනකොට දෙන්න අතරේ දුක, හොඳටම ප්‍රශ්න, හොඳටම අවුල්, හොඳටම ගැටලු. ඉතින් අර සතිමත් බව විමසුම් නොවන තරම් යෙදෙන්නේ නැහැ. සාවධාන බවක් හුඟක් වෙලාවට එකිනෙකාට හොඳින් සවන් දීම අපි දකින්නේ නැහැ. අපි මේක ඇත්ත වශයෙන්ම මම මේ කාරණේ කියන්නේ මම ස්වාමි පුරුෂ භාර්යා ගෘහ ජීවිතයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එහෙත් මම ස්වාමි භාර්යාවන්ගේ ගෘහ ජීවිත ගැටලු ප්‍රමාණයකට කන් දීලා තියෙනවා. උපදේශනය කරන නිසා. මම හිතන්නේ මම ඇහුම්කන් දීපු පුද්ගල ගැටලු වලින් සාතිශය බහුතරයක් ස්වාමි භාර්යාවන්ගේ ගැටලු. ඉතින් ඕන් සමග මම පෞද්ගලිකව බොහෝ වෙලාවට ස්වාමියා සමග වෙනමත් භාර්යාව සමග වෙනමත් දෙදෙනාම කැමති නම් පමණක් දෙදෙනා සමග එකට කතා බහ කිරීම මම ඒ අයට ඇහුම්කන් දීම උන් සමග සාකච්ඡා කිරීම කරලා ඉතින් අපිට විශේෂයෙන් අවවාද අනුශාසනා කරනවට වඩා ඒගොල්ලන්ගේ අතර තියෙන මේ දිශාවේ නැත්තම් ඒ එකිනෙකා අතර සිද්ධ වෙන්න ඕන යුතුයකම් සහ වගකීම් වල ඇති වෙලා තියෙන අඩුපාඩුකම් තමයි ඇත්ත වශයෙන්ම අපිට පෙන්වා දෙන්න වෙලා තියෙන්නේ. ඒ ටික ඒගොල්ලෝ තේරුම් ගත්තොත් සහ ඒ යුතුයකම් සහ වගකීම් ටික ඉෂ්ට වුණොත් ඒ දිශාව පටිච්චන්න හොති කේමා අපටිභය. ඒ දිශාවේ දෙපළ නැත්තම් ඒ අය සුරක්ෂිත වෙනවා. කේම බොහෝම සුවදායි සාමකාමී සංසුන් අපටි භය එකිනෙකාගෙන් අනිකාට බයක් ඉන්නේ මොන දිශාවද මේ පශ්චිම දිශාව කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ දිශා පශ්චිමා දිශා කියලා හඳුන්වලා තියෙන මේ ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධය. අපි ටිකක් බලමු මේ දිශාවේ පටිච්චන්න නොවන කේම නොවන අපටි භය නොවන తත්වය ඇතිවන්නේ මොන හේතුවක්ද?
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ටික අපි පොඩ්ඩක් මෙතෙන්දී විමසිල්ලට ලක් කරමු. පළමුවෙන් දැන් මෙතන අර අපි කලින් සමාජ කණ්ඩායම් දෙකේදී අපිට පැහැදිලිවම වචනයක් කියන්න පුළුවන් වුණා. කවුද පළමුවෙන් තමන්ගේ යුතුයකම් සහ වගකීම් ඉෂ්ට කළ යුත්තේ කියලා. මව්පිය දූ දරුවෙකේදී තාම පැහැදිලිව පළමුවෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට කළ යුත්තේ මව්පියෝ. දූ දරුවෝ කුසට ආව තැන ඉඳලම මේ යුතුයකම් වගකීම් ටික විශේෂයෙන් ඉතින් බිහි වුණායින් පස්සේ තමයි මේකෙන් අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ බිහි වුණායින් පස්සේ කෙරෙන යුතුයකම් හැටියට වගකීම් හැටියට තමයි දක්වලා තියෙන්නේ. ඒක පැහැදිලිවම එතන අපිට කියන්න පුළුවන් මව්පියන්ගේ යුතුයකම් සහ වගකීම් ටික තමයි ඉෂ්ට වෙන්න ඕන. දරුවෝ එන්නේ දෙවණියට. ගුරු ශිෂ්‍ය කාරණේදී පළමුව යුතුයකම් වගකීම් ටික ඉෂ්ට වෙන්න ඕන ගුරුවරයා. ශිෂ්‍යයාගෙන් ඒක වෙනවද නොවෙනවද කියන එක දෙවෙනි කාරණය. මෙතෙන්දී ස්වාමි භාර්යාව දෙකගේ අපිට පොඩි අභියෝගයක් එනවා කවුද ඉස්සර වෙලා යුතුයකම ඉෂ්ට කළ යුත්තේ වගකීම දැරිය යුත්තේ කවුද කියලා. මෙතෙන්දී මට තේරෙන විදිහට මම කිව්වා මම කුටුම්බවල යුග ජීවිතවල ප්‍රශ්න අතිවිශාල ප්‍රමාණයකට කන් දීලා තියෙනවා. ඇත්තටම මම හුඟක් වෙලාවට කරන්නේ ඒවා බොහොම සංසුන් ඇහුම්කන් දීමේ නැත්තන්ගේ පීඩනය අඩු කිරීම සඳහා විවෘත සවන් දෙන්නෙක් හැටියට කටයුතු කිරීම විතරයි. හුඟක් අය ඉතින් ලොකුවට අවවාද කරන්න තරම් දෙයක් නැහැ වැඩි හිටිය අය. ඉතින් සමහර වෙලාවට මේක බුද්ධ දේශනා ඔස්සේ ටිකක් තේරුම් කර දෙන අවස්ථා තිබෙනවා. ඉතින් මේක දැන් හරි ප්‍රසිද්ධයි ලෝකේ ෆැමිලි කවුන්සිලින් කියලා. පෞල් උපදේශනය කියලා වෙනමම ආයතන තියෙනවා. ඒවා හරියට තියෙනවා. නමුත් මම දකිනවා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ දිශාව පච්චිමා දිශාව නැත්තම් ස්වාමි භාර්යා දෙදෙනාගේ මේ කාරණේ හරියට තේරුම් ගත්තොත් ඉතින් හරිම ලස්සනයි. එතකොට දැන් කවුද ඉස්සර වෙන්න ඕන? දැන් ඔත්තෙන්දී ඔය ප්‍රශ්නෙම වාදයකට එන්න ඉඩ තියෙනවා. අතන කිසිම වාදයක් නැහැ. මුල් දෙකේදී අම්මා තාත්තා පළමුවෙන් ඒගොල්ලන්ගේ කටයුතු කරනවා. ගුරුවරයා මූලික වෙනවා. එයාගේ කටයුතු. මෙතෙන්දී කවුද ඔලින් කරන කියන ප්‍රශ්නේ ගත්තොත් ඒකම විවාදයක් බවට පත් වෙනවා. ඒක නිසා ස්වාමි පුරුෂයා හිතන්න ඕන මමයි ඉස්සර වෙන්න ඕන. භාර්යාව හිතන්න ඕන මමයි ඉස්සර වෙන්න ඕන. මගේ යුතුයකම් ටික මං ඉස්සෙල්ලා කරනවා කියලා ස්වාමි පුරුෂයා හිතනවා. භාර්යාව හිතන්න ඕන මගේ යුතුයකම් ටික මං ඉස්සෙල්ලා කරනවා. මහත්ය මොනවා කරත් ප්‍රශ්නයක් නැහැ මගේ ටික මං කරනවා. ස්වාමි පුරුෂයාත් හිතන්න ඕන නෝනා මොනවා කරත් ප්‍රශ්නයක් නැහැ මම මගේ ටික කරනවා. ඉස්සර වෙලා මගේ දේ යුතුයකම කරනවා. මම වගේ වගකීම දරනවා මම පළමු කොට. මගේ යුතුයකම ඉෂ්ට කරනවා. එහෙම පටන් ගත්තොත් හරි ලස්සනට මේ ප්‍රශ්නේ විසඳෙනවා. පළවෙනි සංවාදයේ පළවෙනි ආගියුමන්ට් එක එතනින්ම ඉවර වෙනවා. ඇයි? මෙතන ආගියු කරන්න දෙයක් නැහැ. සම්පූර්ණශය හිතාගත්තා නෑ මගේ ටික මං ඉස්සෙල්ලා කරනවා. මගේ යුතුයකම් ටික සහ වගකීම් ටික. භාර්යාව හිතාගත්තා මම ඉස්සෙල්ලා කරනවා. ඉතින් හරි ලේසි. ඒක තමයි මෙතන පළවෙනි අපි තේරුම් ගත යුතු ඉතා වැදගත් කාරණා. ඉතින් යුතුයකම් වගකීම් ටිකත් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා. ඉතින් මොනවද මේ ස්වාමි භාර්යාව දෙන්න අතරේ වෙන දේවල් අපි ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ මෙතනදී ඉතින් කාගේ හරි එකක් ඉස්සර වෙලා කියන්නේ බෑ. ඒක නිසා සාමිකේන කියලා පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ස්වාමි පුරුෂයාගේ පැත්තේ ටික තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දක්වලා තියෙන්නේ. එතකොට භාර්යාව හිතන්න හොඳ නෑ අපිට අපේ ඒක නෙමෙයි මහත්යාගේ දේවල් තමයි ඉස්සෙල්ලා වෙන්න ඕන කියලා. යන්න එතෙන්ට ගියොත් එහෙම එතන ඔන්න පටන් ගන්නවා. ඉතින් වැරදි විදිහට තේරුම් ගත්තා වෙනවා. එතකොට මේක සූත්‍රයේදී ඉස්සෙල්ලා කියලා තියෙන්නේ සාමිකේන කියලා තමයි. දැන් මොකක් හරි ඉස්සෙල්ලා කියන්නේ බෑ. කියන්න ඕන නිසා එහෙම කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක නිසා ඔන්න පටන් ගන්නෙ සාමිකේන. ස්වාමි පුරුෂයා මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා. පච්චුපට්ඨා තබ්බා උපස්ථාන කරන්න ඕන. කාටද? භාර්යාවට. එතකොට ස්වාමි පුරුෂයාගේ වචනේ ස්වාමි පුරුෂයාගේ කාර්යය හඳුන්වලා තියෙන උපස්ථානයක් විදියට. උපස්ථානයක් කියන එකේ අදහස අපි දන්නවා. මොනවද කරන උපස්ථාන? පළවෙනි එක දක්වලා තියෙන්නේ සම්මානනාය. සම්මාන කියන්නේ මොකක්ද? ගරු කිරීම. සම්මාන. ඊතරම තමන්ගේ භාර්යාවට ගරු කරන්න. ඊළඟට ඒ එක්කම කියන අනවමානනාය. අවමාන කරන්නේ. දැන් මේක අපි දකිනවා හරියට ස්වාමි භාර්යා
සම්බන්ධතා ඇතුලේ ඒ දිශාව ඇතුලේ මේ ගැටලුව තියෙනවා. සම්මාන කරන්න ඒ කියන්නේ කිසිම ඇගයීමක් නැහැ. වැඩ කරනවා සාම්පුරුෂය. මේක දැන් අපි සාම්පුරුෂ භාර්යාව දෙන්නගෙන් පැත්තට ගන්න ඕනේ. එක පැත්තකට දාලා කතා කරන්න හොඳ නැහැ. කතා කරුවොත් ආයි අවුල පටන් ගන්නවා. දැන් මේ සම්මාන කිරීම පළමුවෙන් තමන් කරන්න ඕන. භාර්යාව හෝ සාම්පුරුෂ කවුරු හෝ වේවා. අනිත් එක්කෙනාට කොයි වෙලාවකවත් වචනකින්වත් එයාව නිකන් පහත් කොට එහෙම නැත්නම් ඇගයීමක් නැතුව කටයුතු කිරීම මේකෙන් අදහස් කරන්නේ. මේක හිතනවා, කියනවා, කරනවා කියන තුනමයි තියෙන්නේ. සම්මාන අවමාන දෙක. මාන කියන වචනේ අදහස මැනීම කියන තේරුමනේ තියෙන්නේ. එතකොට සම්මාමාන යහපත් ලෙස මැනීම. මොකද්ද මේ යහපත් ලෙස මැනීම කියන්නේ? යම් කිසි වැඩක් කරා නම් ඒක කරා කියන්න ඕනනේ. ඕක ඉතින් ඔයා මේක මහන්සි වෙලා කළා. අටුම සරල දේවල් වලින් අපි කිව්වොත් දැන් භාර්යාව කැම ටිකක් වෙලා දුන්නා කියනවා. ඉතින් ඒ කැම ටිකක් කිව්වා. ඒ කැම ටිකක් වෙලා දුන්නා කියන එක ඇත්ත දෙයක් නේ. ඉතින් මේ කැමක් හදලා මේසෙ උඩ තියලා තියෙනවානේ කන්. ඉතින් ඒක පිළිගන්නේ එක. ඔයා මං වෙනුවෙන් කැම ටික වෙලා දෙන කෙනානේ. ඒක තමයි මේ සම්මානය කියලා කියන්නේ. නැත්නම් මේ සම්මාන ප්‍රදානෝත්සවයක් තියෙනවා නෙමෙයි. ඒක පිළිගන්නවා. ඒ දේ පිළිගන්නවා. නේ? සමහරව ඒක පිළිගන්නේ නැහැ. අවමාන කරනවා. ඒක සමහර වෙලාවට ඉතින් ඒක මොකද්ද ඉතින්? ඒක යාගේ වැඩේනේ. එයා කරන්නේ බෑ. ඔහොම කියන්නේ. භාර්යාව සාම්පුරුෂයන්ට ඔහොම කියන්නේ. මේ සාම්පුරුෂයෝ මහන්සි වෙලා යම් වැඩ කරනවා. ඉතින් මේක මෙයා අපේ මහත්තයා මේක කරනවා. වෙන කෙනෙකුට කියන්නේ නෙවෙයි. යාට කියන්නේ බෑ. ඔයා මං වෙනුවෙන් මේ දේවල් ටික කරනවා. ඔයා මෙහෙම කැප වෙලා වැඩ කරනවා. ඔයාගේ දේවල් කෙරුවා. ඔයා කරනවා. ඔයා දරුවෝ වෙනුවෙන් මේ විදිහට මේක කරනවා. කියලා ඒ කරන දේ පිළිගැනීම. ඒකට අගයක් දීම. ඒකට යම්කිසි ඇත්ත වටිනාකමක් තියෙනවනේ. නේ? ඇත්ත වටිනාකමක් තියෙනවනේ. ඒක පිළිගැනීම තමයි මේ සම්මාන කියන්නේ. ඒක නොසලකා හැරීම තමයි අවමාන කියන්නේ. පහත් කොට සැලකීම. එතකොට පළමුවෙන්ම අපිට බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ දෙන්නම එකිනෙකාට සම්මාන කරගත යුතු, අවමාන නොකළ යුතු. මේක දැන් සමහර වෙලාවට මේ ධර්මකාරණේ සෑහෙන වරද්දලා තේරුම් ගන්න. සාමි කියලා පටන්ගෙන තියෙන නිසා එතකොට උගදෙනෙක් කියන්නේ මේ ස්වාමි පුරුෂයා කියනවා කියලා. සම්මාන කරන්න, අවමාන කරන්න එපා කිව්වේ ස්වාමි පුරුෂයාට කියලා. ඒ භාර්යාව අවමාන කරන්නේ නැද්ද ස්වාමි පුරුෂයාට? සම්මාන කරන්නේ නැති අවස්ථා තියෙනවානේ. එහෙනම් මේක සම්මාන අනවමාන කියන එක මේ එක්කෙනෙකුට කියොප් එකක් නෙවෙයි. එක්කෙනෙකුට කියන එකක් නෙවෙයි. දෙන්නටම අදාළයි. දෙන්නම අනිකාගේ කාර්ය ඇගීමට ලක් කරන්න ඕන. ඒක පහත් කොට සලකන්න හොඳ නැහැ. අනිකාගේ වටිනාකම, ගුණය, කාර්ය ඒකයි සම්මාන සහ අවමාන, අනවමාන. අවමාන නොකිරීම, ගරු කිරීම කියන කාර්ය. ඊළඟට අනතිචර්යා. චර්යා, අතිචර්යා, අනතිචර්යා. ඔය වචන හැදෙන විදිහ ඉතින් පාලි භාෂාව ටිකක් දැන ගැනීම හොඳයිනේ. චර්යා කියන්නේ හැසිරීමනේ. හැසිරීම. ඔතන එකක් වෙනවා අතිචර්යා කියලා එකක්. ඒ කියන්නේ සාමාන්‍ය හැසිරීම ඉක්මවා යෑම. දැන් ස්වාමි පුරුෂයා භාර්යාව දෙන්නගේ යම්කිසි පොදු සම්මත සදාචාරාත්මක හැසිරීමක් තියෙනවා. ඒකට තමයි චර්යාව කියලා කියන්නේ මෙතන. ඒක ඉක්මවා යෑමට කියන අතිචර්යාව කියලා. අතිචර්යා. එසේ ඉක්මවා නොයා යුතුයි කියන එකයි න අතිචර්යා අනතිචර්යා. මේක දෙන්නටම අදාළයි. ස්වාමි පුරුෂයා භාර්යාව ඉක්මවා යා යුතු නැහැ. භාර්යාව ස්වාමි පුරුෂයාව ඉක්මවා යා යුතු. මේ දෙදෙනාට පොදු සම්මත සදාචාරාත්මක හැසිරීමක් තියෙනවා. ඉතින් ඒක ඉක්මවන්න එපා කියන එකයි මේ නොඉක්මවිය යුතුයි කියන එකයි මේ අනතිචර්යා කියන එකෙන් අදහස් කරන්නේ.
ඒ සම්මත හැසිරීම සම්මත ලෝක සම්මත හැසිරීම ස්වයං පුරුෂයාගේ සහ භාර්යාවගේ නොඉක්ම විය යුතුයි කියන අදහස. අනතිචාරිය. මේක එක්කෙනෙකුට එක පැත්තකට දාලා කතා කරන දෙයක් නෙමෙයි. එක අංශයකට දාලා කතා කරන දෙයක් නෙමෙයි. අනතිචාරිය. තුන්ගක් අය හිතන්නේ මේක මේ ස්වයං පුරුෂයා සාමි කියන කියලානේ කියලා තියෙන එක ස්වයං පුරුෂයාගේ. භාර්යාවට අයයට අතිචාරියාව කරන්න පුළුවන් නෑ. මෙහිම එකක් මේ දෙන්නටම අදාළව මේ යුතුයකම එක්කෙනෙක්ගේ වගකීම අනිත් එක්කෙනාගේ නේ. වගකීම එක්කෙනෙක්ගේ අනිත් එක්කෙනාගේ යුතුයකම. එහෙම යන්නේ දෙදෙනාටම අදාළ. තුන්වෙනි කාරණේ අනතිචාරිය. ඉක්මවා යන්නේ ඒ ආචාර ධර්මියාස. හතර ඉස්සරිය වොස්සග්ගේ. ඉස්සරිය කියන වචනේ අපි දන්නවා. ඉසුරු තමන් සතු වටිනා දේ කියන අපි ගමු. ඔස්සග්ග කියන්නේ සාමාන්‍ය ඔස්සග්ග කියන වචනේ අපේ අතහැරීම කියන එකනේ. ඔස්සග්ග කියන වචනේ අදහස ඔස්සග්ග කියන්නේ අතහැරීම කියන එක. මොකද්ද මේ ඉස්සරිය ඔස්සග්ග? එතකොට ඉසුරු අතහැරීමනේ සාමාන්‍ය සරල අර්ථය ගත්තොත්. නෑ තමන් සතු තියෙන වටිනාකම් පළමුව යොදන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරී වෙන්න. ඉස්සරිය කියලා කියන්නේ තමන්ගේ ඉසුරුමත් බවනේ. ඓශ්වර්යය කියලා අපි සංස්කෘත භාෂාවෙන් කියනවා. පාලි භාෂාවෙන් ඉස්සරිය කියනවා. සිංහලෙන් ඉසුරු කියනවා. ඒ කියන්නේ ඕනම පුද්ගලයෙකුට භෞතික දේවල් තියෙනවා. යම් උපයාසපයාගත්ත වටිනාකම්. දැනුම තියෙනවා. යහපත් දැනුම. හරි දැනුම කියන එක. සාධාරණ උපයාසපයාගත්ත ධනය, නිවැරදිව ඇති කරගත්ත දැනුම, නිවැරදි හසුරු කුසලතා, ඔය ටිකටනේ ඉස්සරිය කියන්නේ ඉසුරුමත් බව කියලා කියන්නේ. දැන් සමහරු ඉසුරු කිව්වම ඉතින් මතක් වෙන්නේ රල්ලි තමයි. ඉසුරු, ඓශ්වර්යය, ඉස්සරිය. ඓශ්වර්යය කියලා කියන්නේ පළවෙනි කොටම ඇත්ත වශයෙන්ම තමන් ලබාගත්ත, තමන් ඇති කරගත්ත නිවැරදි අවබෝධය, නිවැරදි දැනුම. ඊළඟට නිවැරදි හසුරු කුසලතා. ඊළඟට ඒ දෙක පාවිච්චි කරලා උපයාසපයාගත්ත නිවැරදි ධනය, වස්තුව. ඔය තුනේ එකතුවටයි බුදුදහමේ ඉස්සරිය කියලා කියන්නේ. ඉසුරුමත් බව කියලා කියන්නේ. ඓශ්වර්යය කියලා කියන්නේ. ඔය වචන තුනක් භාෂාවේ වචන තුන. ඓශ්වර්යය සංස්කෘත වචනේ, ඉස්සරිය පාලි වචනේ, ඉසුරු සිංහල වචනේ. මම දැන් ඉංග්‍රීසියෙන් ඕකට මොකක් කියනවද කියලා. ප්‍රොපර්ටිද මන් දන්නේ. කියන්න පුළුවන් ඇති මොකක් හරි වචනේ. හැබැයි අපි අර්ථය තමයි ගන්න ඕන. වචන තුන අල්ල ගන්න ඕනේ නැහැ. අර්ථය ගමු. එතකොට දැන් ස්වාමි පුරුෂයාට ඉස්සරිය තියෙනවා, භාර්යාවට ඉස්සරිය තියෙනවා. දෙන්නටම තියෙනවා. මොකද මෙයා කරන්නේ ඔස්සග්ග අතහරිනවා කවුරු වෙනුවෙන්ද? අනිත් එක්කෙනා වෙනුවෙන්. මේක යොදනවා කියන්න පුළුවන්, දෙනවා කියන්න පුළුවන්, පරිත්‍යාග කරනවා කියන්න පුළුවන්. නේ? මෙතන හරි වැදගත් වචනේ ඔස්සග්ග කියන වචනේ. අපි සාමාන්‍යයෙන් ඉස්සරිය ඔස්සග්ග කරන්නේ ඔස්සග්ග නෙවෙයි කරන්නේ. සමහර වෙලාවට. මේ ඔස්සග්ග කියන වචනේ ගොඩක් ගැඹුරින් තේරුම් ගන්නවා. අතහැරීම කිව්වම ආපහු බලාපොරොත්තුවක් නැතුවයි. ස්වයං පුරුෂයා තමන්ගේ ඉසුරු, ඓශ්වර්යය, ඉස්සරිය භාර්යාවට අතහරින්නේ භාර්යාවකින් ආපහු මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එහෙමනම් මේ වචනේ යොදන්න ඕනේ නැහැ. ඔස්සග්ග කියන වචනේ යොදන්න ඕනේ නැහැ. ওই වචනේ ඉදිලා තියෙන්නේ බෝධිඅංග ධර්ම වල හුඟක් වෙලාවට. ඔස්සග්ග පරිණාමයෙන් සති සම්බොජ්ජංගම් භාවේති, ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති, විරිය සම්බොජ්ජංගම් භාවේති, විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමය. ඉහළම කුසලවල මේකේ ඉදිච්ච වචනයක් මෙතන යොදලා තියෙනවා. ඒක ඔස්සග්ග කියන එකේ තියෙන්නේ අතහැරීම. අතහැරීම. දීම නෙවෙයි අතහැරීම. තමන්ගේ ඉසුරු, තමන්ගේ අනිත් පාර්ශ්වය වෙන්නේ භාර්යාව නම් ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ඉසුරු අත්හරින. ඓශ්වර්යය අතහරින. සම්පුරුෂයා නම් භාර්යාව වෙනුවෙන් මේක අතහරින. බලන්න මේක කොච්චර ලස්සනද කියලා. මේ ගෘහස්ත නැත්නම් යුග ජීවිතේ සාමි භාර්යා කියන සමාජ කණ්ඩායම ඇතුලේ මේ දේ කොච්චර බුදුරජාණන් වහන්සේ කොයිතරම් ගැඹුරින් මේක කියලා තියෙනවද? ඉතින් අත්තරිය නම් කේමා අපටි බය පටිච්චන්නා
මේ දිශාව පටිච්චන්නයි. කේමයි අපටි බය. සම්මාන කරනවා නම් අවමාන කරන්නේ නැත්තම් අතිචර්යාව කරන්නේ නැත්තම් ඉස්සරියෝස්සග්ගය කරනවා නම් දිශාව පටිච්චන්නයි. කේමා අපටි බය. ඉතින් මේ මහා ලොකු ෆැමිලි කවුන්සිලින් කියලා එකක් ලෝකෙ උගන්වනවා. මේ ටික ඉගෙන ගත්තනම් ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. පුරුෂ භාර්යාව අතර ගැටලු නැහැ. වර්තමානයේ පුදුමාකාර මම දකිනවා මේ විවාහ වෙන ප්‍රමාණයට වඩා වේගයෙන් ඩිවෝස් වෙනවා. මේ විවාහය අතහැරෙනවා. වෙන්වීම පේන්න තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් මේවා ඉතින් මහ දුකක්. ඉතින් දුක්ඛ දෝමනස්ස පැන්නගිනවා. දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. කොහෙද? මේ දිශාව ඇතුලේ. පච්චිමා දිශාව ඇතුලේ. සාම්පුරුෂ භාර්යාව කියන මේ සමාජිකයන් දෙන්නගෙන් යුක්ත මේ දිශාව තුළ මේ දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. අවිජ්ජා පත්‍ය නේ අවිජ්ජා පත්‍ය වැරදි වැටහීම සංඥා විපල්ලාස මිච්ඡා දිට්ඨි ඒකයි. ඒ ටික බහැර වෙන්න ඕන. මේ කාර්යභාරය ඉෂ්ට වෙන්න ඕන. ඉතින් ওই විදිහට කරුණු අපි හතරක් කිව්වා. පස්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අලංකාරානුප්පදානේන පදාන ප්‍රධානය කිරීම. දෙන ඔන්න එතන තියෙන්නේ අතහැරීම නෙමෙයි දීම කියන වගේ අර්ථයක් තියෙනවා. දීම දෙනවා කියන වගේ අර්ථයක් කියන එක. අලංකාරානුප්පදානේ. ඉතින් මේක තෝරලා තියෙන්නේ කනකරාභරණ අරන් දෙනවා කියලා. ඉතින් හරි මෝඩ පරිවර්තනයක් මේ. කවුරු මෙහෙම පරිවර්තනය කරාද දන්නේ. ඒ මේක සාමි කියන කියලානේ කියලා තියෙන. ඉතින් සාම පුරුෂයා භාර්යාවට කනකරාභරණ අරන් දෙන්න ඕනේ ලස්සන දේවල්. එහෙම හිතලා වෙන්නේ නැති. ඉතින් ඔය මංගල්‍යයක් පටන් ගන්නකොට ඕකම තමයි ඉතින්. ඕකම අල්ලගෙන ඉතින් ඕකේ අඩුපාඩු බලාගෙන ඊට පස්සේ ඕක උපාදාන කරගෙන ඕකම තමයි ඉතින් යන්නේ. අලංකාර කියලා කියන්නේ මොකද්ද කියලාවත් මේ වචනේ තේරුම් ගත්තේ නැහැ. දැන් මේ සූත්‍ර පරිවර්තන ඔය ඇත්තන්ට කියලා කියවල බැලුවත් එහෙමම තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීමින්ද කියලා. අපි පාවිච්චි කරන ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන්නේ. එතකොට දැන් එක පැත්තටයි යන්නේ මේක. යුතුයකම් වගකීම් කියන දෙපැත්තට යන ස්වරූපයක් නෑ නේද? නෑ මේකෙන් අදහස් කරන්නේ මේ අලංකාර ලස්සන ඇඳුම් පැළඳුම් අරන් දෙනවා කියන එක නෙවෙයි. එකෙක් අනිකාට ආවරණයක් වෙන්න ඕන කියන එකයි. අලංකාරයක් වෙන්න ඕන. මොකද මේ අලංකාරය කියලා කියන්නේ? මගේ ස්වාමි පුරුෂයා මට අලංකාරයක්. මගේ භාර්යාව මට අලංකාරයක්. ආභරණයක්. ආභරණයක ස්වરૂපය මොකද්ද? තමන්ගේ ජීවිතේට වටිනාකමක් නැත්තම් වටිනාකමක් කියන්නේ ලස්සනක් එකතු වෙනවනේ. හැඩයක් එකතු වෙනවනේ. එතකොට භාර්යාවගේ ජීවිතේට ස්වාමි පුරුෂය අලංකාරයක්. අලුත් හැඩයක් අලුත් වටිනාකමක් එකතු කරලා තියෙනවා යා. භාර්යාවගේ ජීවිතේ බලන්න ස්වාමි පුරුෂයෝ එහෙම භාර්යාවන්ගේ ජීවිතේට අලුත් වටිනාකම් එකතු කරලා තියෙනවද කියලා. සමහර ස්වාමි පුරුෂයෝ පාරෙක්කන් යන්නේ යත් එක පාරේ යන්න ලැජ්ජයි. මොන අලංකාරයක්ද ජීවිතේට. පාරේ යන්න බෑ මේ මිනිස්සුත් එක්ක. ගෙදර නම් ඔය කොහොම හරි ඉන්නවා කියලා හිතන්න. පාරේ යන්න. භාර්යාවොත් එහෙම තමයි. මොන අලංකාරයක්ද කියන්න බෑ මේ මගේ භාර්යාව කියලා. සමහර ස්වාමි පුරුෂයන්ට ප්‍රසිද්ධිය කියන්න බෑ මෙයා මගේ භාර්යාව. එහෙම නෙවෙයි අලංකාරයක් කිව්වම. මේ මගේ මහත්තයා, මේ මගේ නෝනා. ඕන කෙනෙකුට ලස්සනට පෙන්වන්න පුළුවන්. හඳුන්වා දෙන්න පුළුවන්. එන්නකො මගේ මහත්තයාව හඳුන්වා දෙන්න. මෙයා මෙහෙම කෙනෙක්. දිගපළලෙන් උසෙන්නේ නෙමෙයි මහත්තයාව හඳුන්වා දෙන්න. මෙයා හරි ආදරණීය කෙනෙක්. මෙයා බොහොම ගෞරවනීය කෙනෙක්. මෙයාගේ මේ ගුණ තියෙනවා. යන තැන භාර්යාවට සාම්පුරුෂය අලංකාරයක්. සාම්පුරුෂයාට භාර්යාව අලංකාරයක්. එන්නකො අපේ නෝනා හඳුන්වලා දෙන්න. මේ මගේ නෝනා. මෙයා මේ වගේ ගුණ තියෙන කෙනෙක්. මේ වගේ මට ආදරේ, කරුණාවන්තයි. පුදුම කැපවීමක් කරන කෙනෙක්. මේ ගුණ තියෙනවා කියලා තව කෙනෙකුට හඳුන්වා දෙන්න පුළුවන්. අපි අලංකාරයක්, ආභරණයක් පැළඳුවාම ඕක අනිත් අයට පෙන්නනවා නේද? පෙන්නන්න පුළුවන් එකක් නේද? පේන්න පුළුවන් එකක් නේද අපි පළඳින්නේ. ඒක අපි කියන මේක මෙච්චර වටිනවා. බලන්නකො මේ මගේ මුද්ද මාලේ. මේ බේස්ලට් එක මේක මෙච්චර වටිනවා. මෙහිම තැනකින් ගත්තේ මෙහිමයි කියලා.
නොවටිනා එකක් ගිහිල්ලා කාට හරි පෙන්නනවාද? මගේ මේ බලන්නකො මේ මගේ මාළේ මේක ඉමිටේෂන් එකක් ඈ මේක මාත්තුරත්තර මේක මේ අනුකාරක ආභරණයක් මම මේක අනුන්ගෙන් ඉල්ලන්නේ එහෙම කියනවා. කියන්නේ නිතරම බලන්නේ හොඳට බලන්න ආභරණයක් ගන්නකොට වටිනාමකින් ගන්න නේද අපි උත්සාහ කරන්නේ. ඇඳුමක් පැළඳුමක් ආභරණයකින් අපි අලංකාරයේ සඳහා කරනකොට ඒකේ විසිතුරුම එක වටිනාමක ගන්න නේද උත්සාහ කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට කියනවා සාම්පුරුෂයට කියනවා ඔබ අලංකාරයක් වෙන්න භාර්යාවට. ආභරණයක් වෙන්න. කාටත් පෙන්වන්න පුළුවන් ඒකේ වටිනාකමක් තියෙනවා. මේ මිනිස්සයා ඕන තැනකදී ඉදිරිපත් කරන්න පුළුවන් මේ මිනිස්සයාගේ වටිනාකමක් තියෙනවා. නේ? භාර්යාවට පුළුවන් කැත නැතුව ලැජ්ජ නැතුව කියන්නේ මේ මගේ මහත්තයා. භාර්යාවට පුළුවන් මේ සාම්පුරුෂයාට පුළුවන් ලැජ්ජ නැතුව කැත නැතුව ඕන වෙලාවක කියන්නේ මේ මගේ නෝනා කියලා. අන්න ඒක තමයි අලංකාරානුප්පදානේන කියලා කියන්නේ. එහෙම නැතුව කනකරාභරණ අරන් දෙනවා කියන එක නේ. එහෙම නැති භාර්යාව සාම්පුරුෂයාට කනකරාභරණ අරන් දෙන්නේ නෙවෙයි. ඒක නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මේ වගේ ලාභාල කතාවක් නෙවෙයි. ඊට වැඩිය මේ දිශාව ඇතුලේ ඊට වැඩිය ගැඹුරක් තියෙනවා. ඊට වැඩිය වටිනාකමක් තියෙනවා. බුදුවරු කතා කරන්නේ මොනවද? ඉදිහැට්ට අරන් දීම ගැන කියලාද හිතන්නේ? කනකරාභරණ අරන් දීම ගැන කියලාද හිතන්නේ? නැහැ ඊට වැඩිය ගැඹුරු දෙයක් මේ කියන්නේ. එහෙම වුණොත් තමයි මේ රෙදි හැට්ට කනකරාභරණ අරන් දුන්නට මේ දිශාව පටිච්චන්න වෙන්නේ නැහැ, කේම වෙන්නේ නැහැ, අප්පටි බය වෙන්නේ නැහැ. නිකමට හරි අපි හිතන්නේ බෑ බුදුහාමුදුරන්ගේ දේශනාවේ මොකද්ද මේ කියන්නේ කියලා. අන්න අලංකාරයක් වෙන්න. කැත වෙන්න එපා. සාම්පුරුෂයා භාර්යාවගේ ජීවිතේට කැතක් එකතු කරන්න එපා. භාර්යාව සාම්පුරුෂයාගේ ජීවිතේට කැතක් වෙන්න එපා. කැලලක් වෙන්න එපා. මොකද දැන් මේ දෙන්න එකට ජීවත් වෙන දෙන්නෙක් හැටියට එකිනෙකා පිළි අරගෙනක් තියෙනවනේ. එකිනෙකා එකඟ වෙලක් තියෙනවනේ. ඒ ලෝකයක් පිළිගන්නවනේ මේ දෙන්න සාම්පුරුෂෝ භාර්යාව කියලා. එකිනෙකාට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ අලංකාරයක් වුණොත්නේ. නිකන් කැලලක් කැතක් වුණොත් එහෙම. ඉතින් එතන දුක පැන නගිනවනේ. ඒකයි තියෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ටික. සම්මානනාය, අනවමානනාය, අනතිචරියාය, ඉස්සරිය ඔසග්ගේන අලංකාරානුප්පදානේ. එහෙමයි. දෙන්නම මුලින් මේක සාමි කියලා පටන් ගත්තට මේකෙන් අදහස් කරන්නේ දෙන්නම මේක කරන්න ඕනේ. එක්කෙනෙකුට දැම්ම ගමන්ම ආය රණ්ඩුව පටන් ගන්නවා. Taman ඉස්සර වෙලා කරන්න ඕනේ මේක. එතකොට ඒක යුතුයකමනේ කළා. එතකොට අනිත් එකනත් ඒක වගකීමක් හැටියට හිතයි මට නිතරම මගේ නෝනා ගෞරවයෙන් කතා කරනවා. කවදාවත් මට අවමාන අපහාස කරන්නේ නැහැ. එහෙනම් මමත් කොයි වෙලාවකවත් එයාට මේ අවමාන අපහාස කරන්න හොඳ නැහැ. ගෞරවයෙන් මම කටයුතු කරන්න ඕන නිතරම. ඇති තැනත් නැති තැන. නේ? සමහරව එහෙමයි. සමහරව නැති තැන තමන්ගේ භාර්යාව ගැන කතා කරන්නේ හරිම නරක විදියට. අපේ ගෑණි මෙහෙමයි අරමයි මෙහෙමයි. ඔහොම කතා කරනවා. භාර්යාවොත් එimhe සමහර වෙලාවට භාර්යාව එකතු වුණාම තමන්ගේ ස්වාමි පුරුෂයෝ ගැන කතා කරන්නේ අවමානයි. එහෙම තියෙනවා. ඉතින් ඒක මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇති තැනත් නැති තැනත් කිනකාට සම්මාන අනවමාන ඒ වගේම අනතිචර්යා. සමහරු ඉන්න තැන අතිචර්යාව කරන්නේ නැති තැන අතිචර්යාව කරනවා. ඒකයි ස්වභාවය නෑ. ඉන්න තැනයි නැති තැනයි කොතනත් අතිචර්යාව කරන්නේ. ඉස්සරිය ඔස්සග්ග ඇති තැනත් නැති තැන. තමන්ගේ ඉසුරු අනිකා වෙනුවෙන් කැප කිරීම, අතහැරීම. ආපහු ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. වෙන මොකක් හරි උදව්වක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉස්සරිය ඔස්සග්ග කිව්වා. තමන් සතු දානීය වස්තුව, දක්ෂතා, අවබෝධය, වටිනාකම්, හැකියාවන්, පළපුරුදුකම්. මේවානේ ඉස්සරියගේ ඉසුරු අලංකාර ප්‍රදානයෙන්. අලංකාර ප්‍රදානයක් කරනවා. ලස්සනක් දෙනවා අනිත් එක්කෙනාගේ ජීවිතේට. එහෙමනේ. එතකොට අනිත් එක්කෙනාට මෙයා ගැන හිතන වාරයක් පාසා සතුටුයි. අලංකාරයක්. නැත්නම් කැලලක් නෙවෙයි. කැලලක් තියෙනකොට නිතරම අපි දන්නවනේ ඔක හංග ගන්නනේ බලන්න. අලංකාරයක් තියෙනකොට ඒක පෙන්වන්නයි බලන්නේ.
එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමි පුරුෂයා භාර්යාවට අලංකාරයක් වෙන්න, කැලලක් වෙන්න එපා. භාර්යාව ස්වාමි පුරුෂයාට අලංකාරයක් වෙන්න. කැලලක් වෙන්න එපා කියලා. හොඳට බලන්න ඔහොම වුණාම ඔය දිශාව පටිච්චන්න වෙන්නේ නැද්ද? කේම වෙන්නේ නැද්ද? අපපටිපය වෙන්නේ නැද්ද? වෙනවනේ. ඒකයි. ඊළඟට කියන යුතුයකම් ටික. ඒකත් දෙන්නගෙම එක්කෙනෙකුට දාන්න සූදානම් වුණොත් ආයෙ පටලැවිලා ඇති වෙනවා. දැන් අපි මේ තෝරද්දිත් එක්කෙනෙකුට දාලානේ කියන්නේ. එහෙම කියන්නේ. ඉතින් එතෙන්දී භාර්යාව හොම කරනකොට ඊට පස්සේ කියනවා අනුකම්පන්ති කියලා. සාමිකං අනුකම්පන්ති. අනිත් එක්කෙනාට අනුකම්පා කරනවා. මෙයා උපස්ථාන කරනවා. ඔය අර යුතුයකමේ සහ වගකීමේ ස්වરૂපේ පෙන්නපු වචන දෙකනේ. දෙන්නටම එහෙමයි. පච්චුපට්ඨාති කියන්නේ උඟක් වෙලාවට මේ තමන්ගේ යුතුයකම. අනුකම්පති කියන්නේ වගකීම. දෙන්නටම මේ කියන්නේ. කෙනෙකුට දාලා නෙවෙයි. එක්කෙනෙකුට ගියොත් එහෙම මෙතන කෙරෙන්නේ නැහැ. එතකොට බලන්න භාර්යාව සම්බන්ධ කරගෙන තවත් කියන කරුණු. සුසංවිහිත කම්මන්තා සුසංගහිත පරිජනා අනතිචාරිණී සම්බතංච අනුරක්කති දක්කාච හෝති අනලසා සබ්බකිච්චේසු කිය. දැන් මේක කිව්ව ගමන් ඉතින් ඔක්කොම ඕව භාර්යාවන්ට කියලා පටවන්න පුරුදු වෙනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. තමන් ඉස්සර වෙනවා මේ සම්බන්ධයෙන්. අනික ඉස්සර වෙනවා තමන් හිතලා. ඒකයි ක්‍රමය. එතකොට මොකද්ද මේ කාරණා? අපි ඒකත් බලමු. වෙලාවේ හැටියට සුසංවිහිත කම්මන්ත. කම්මන්ත කියන්නේ ඉතින් අපි කය මෙහෙवला කරන වැඩ. හොඳට මනවින් සංවිධානය කරලා හොඳින් කරනවා ඒක. කලකම්මැලි කමක් නැතුව ස්වාමි පුරුෂයත් එහෙමයි, භාර්යාවත් එහෙමයි. දෙන්නම මේ සුසංවිහිත කම්මන්තා කියලා කියනවා. පෞල් ජීවිතයට අදාළව කොච්චර කම්මන්ත තියෙනවද? කොච්චර වැඩ තියෙනවද? ඒවා දෙන්නම කිසිම කලකම්මැලි කමක් නැතුව, පසුබට නැතුව, නිකන් එකිනෙකාට පවරන්නේ නැතුව තමන්ගේ කාර්යයක් හැටියට සැලකලා හැම දෙයක්ම කරනවා ඉතින්. දැන් අපේ පෞල් සමාජයේ තියෙනුනේ කම්මන්ත, කයින් කරන වැඩ දෙන්න බෙදලා නේ තියෙන. ඌව ගෑනු කරන වැඩ, ඌව පිරිමි කරන වැඩ. කොහොම දාලා බෙදලා තියෙන්නේ. එහෙම එකක් බුදුදහමට අනුව නැහැ. දැන් අපි හිතමු කුස්සියේ වැඩ කියලා. දැන් කුස්සියේ වැඩ පිරිමින්ට කරන්න බැරිද? බැරිද? ඉතින් ලෝකෙ වැඩියෙන්ම උයන්නේ මන් දන්නේ නැහැ මේ උයන වැඩේ කරන්නේ ලෝකෙ වැඩිපුරම පිරිමි. මම දන්නේ නැහැ. ඉතින් ගෙදර ආපුවම සමහර වෙලාවට හරි අමුතුයි. සමහර පුරුෂයෝ මම හොඳටම දන්නේ ඒගොල්ලෝ ඔය කේටරින් සර්විස් අරවමේව කරන අය ඉතින් ලොකුවට උයනවා. ඉතින් 18:00ට උයන. වෙඩින් වල අරවයි මේවා ඉතින් හොටෙල් වල එහෙම උයන. ගෙදර ආවම උයන්නේ ඒ අපේ වැඩ නෙවෙයි. ඒ අපේ ගෑනුන්ගේ වැඩ, ඒ අපේ භාර්යාවගේ වැඩ ඒ උයනේ. හරි පුදුමයිනේ. ලෝකෙටම උයන්න පුළුවන්. ගෙදර ඇවිල්ලා නෝනාට පොල් බෑග් ගාලා දෙන්න බෑ. නේ? ලෝකෙටම උයන එකට වැඩිය ගෙදර ඇවිල්ලා කුස්සියට ගිහිල්ලා ලුණු ගෙඩියක් සුද්ධ කරලා දෙන්න. පොල් බෑග් ගාලා දෙන්න. ඒක ඊට වැඩිය වටිනවා මේ කේම වෙනවා මේ දිශාව. අපට බය වෙනවා. පටිච්චන්න වෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් අනිත් පැත්තට ඌව පිරිමින්ගේ වැඩ කියලා පැත්තකට දාලා තියෙන කාන්තාවෝ සමහර වැඩ කරන්නේ නැතුව ඌව පිරිමින්ගේ වැඩ අපිට අදාළයි. එහෙම නැතුව ඉතින් ඔය පිරිමි කරත් ගෑනු කරත් මේ කම්මන්තනේ. කම්මන්ත කියන එකේ නෑ ගෑනු පිරිමි කතාව. කම්මන්තේ නිතරම අම්මා වෙන්න විතරයිනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. කම්මන්තේ ගෑනු පිරිමි කතාවක් කියලා තියෙනවා. කම්මන්ත කියන්නේ කය මෙහෙवला කරන වැඩ. කය මෙහෙवला කරන වැඩ. ඉතින් ඒ වගේ ගෑනු පිරිමි කතාවක් නෑනේ. දැන් බලන්න කාර්යාලයකට ගියාම එකම වෘත්තියේ කාන්තාවොත් ඉන්නේ, එම වෘත්තියේ පිරිමිත් ඉන්නේ. මේ වෛද්‍යවරු කාන්තාවොත් ඉන්නේ, පිරිමිත් ඉන්නේ. ඉතින් මොකද කම්මන්තේ ගෑනු පිරිමි කියලා බෙදිලා නැහැ. රියදුරෝ ඔය ඉන්නේ පිරිමිත් ඉන්නේ, භාර්යාව මේ කාන්තාවොත් ඉන්නේ. බුදුදහමේ ඒව නැහැ. ගෑනු වැඩ, පිරිමි වැඩ එහෙම ඒව නැහැ. එහෙම ඒව නැහැ බුදුදහම. බුදුදහමේ තියෙන්නේ කම්මන්ත වැඩ. ඉතින් ඒව සම්මා වෙන්න ඕන. ගෑනු කරත් පිරිමි කරත් සම්මා වෙන්න. එතකොට මේ වැඩේ කවුරු කෙරුවත් ආර්ය ශ්‍රාංග මාර්ගයට වැටිලා සම්මා කම්මන්තෝ. එහෙමනේ. නිතෙන්දි කියනවා ගෑනු වැඩ පිරිමි වැඩ කතාවක් නෑ. සුසංවිහිත කම්මන්ත. මනවින් සංවිධානයක සම්මා කම්මන්ත කියන එකමයි මේ කියන්නේ.
ගෘහ ජීවිතයට කුටුම්බයට අවශ්‍ය කරන වැඩ සුසංවිහිත මනවික් පිළියෙල කරලා කරන්න ඕන. හොඳින් සංවිධානය කරලා කරන්න ඕන කියන එකයි තියෙන්නේ. සමහරට එකිනෙක කතා බහ කරගෙන අදහස් වමාරු කරගෙන අපි මෙහෙම කරමු. අපිට කරන්න පුළුවන් මෙහෙමනේ අපි දෙන්නට ආදී වශයෙන් කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. මේවා තමයි ඇත්ත తත්ත්වෙ. මේ අපි කතා කරන්නේ යථාභූත ඇති තතු. බුදුහාමුදුරු මේ ලෝකේ තියෙන එකක් නේ ඉතින් ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධය කියන එක. එහෙම ගන්න නැත්නම් බුදුරජාණන් වහන්සේට මේව කතා කරන්න ඕනේ නැහැ නේ. අර නැහැ කියන කට්ටියගේ අදහසට ගියොත් එහෙනම් මේ වගේ බුද්ධ දේශනා ඕනේ නැහැ. නෑ ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධය කියන එක ලෝක ස්වභාවය අනුව ඇති වෙන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව. ওই දිශාව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇති වුණාම මේ දිශාව පටිච්චන්න වෙන්න ඕනේ. ඒක කේම වෙන්න ඕනේ. අපපටිබය වෙන්න ඕනේ. පටිච්චන්නා කේම අපපටිබය කියන්නේ නිවන. නිවනට යෙදෙන වචන. එතන නිවීමක් තියෙන. එතන සැනසීමක් තියෙන. ඒකයි. සුසංවිහිත කම්මන්තා. ඊළඟට කියන සුසංගහිත පරිජන. පරිජන කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ දෙන්නගේ දෙපාර්ශවයේ ඉන්න අය. දැන් සාම්පුරුෂයාගේ පැත්තෙන් ගත්තොත් එයා වටා යම් පිරිසක් ඉන්නවා. භාර්යාව ගත්තොත් එයා වටා පරිජන කියලා කියන වටා ඉන්න පිරිසනේ. වටා ඉන්න පිරිස. අම්මා තාත්තා දැන් සාම්පුරුෂයා ගත්තොත් සාම්පුරුෂයාගේ අම්මා තාත්තා ඉන්න සහෝදර සහෝදරියෝ ඉන්න. එයා ආශ්‍රය නිශ්‍රය කරන යාළු මිත්‍රයෝ ඉන්න. එයා වැඩ කරන සේවා ස්ථානයේ කට්ටිය ඉන්න. එයා වටා ඉන්න පරිජනයා එයා. පරි කියන්නේ ආත්පස කියන එකනේ. ආත්පසේ ඉන්න පුද්ගලයා. එයා වටා ඉන්නයි. භාර්යාව ගත්තොත් භාර්යාවගේ අම්මා ඉන්නවා අප්පච්චි ඉන්නවා වෙන්න පුළුවන් සමාජයට සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන් නැහැ දැයි. එයා සමග එයාගේ යාළු මිත්‍රයෝ එයා එකට වැඩ කරන අය. ඒගොල්ලෝ තමයි එයාගේ භාර්යාවගේ පරිජන. එතකොට මොකද්ද කියන්නේ? ඔව් සුසංගහිත පරිජන. ඒගොල්ලොන්ට සංඝහ කියලා කියන්නේ දන්නවනේ සංග්‍රහ කියන්නේ. සලකනවා. සංග්‍රහ කරනවා කියම අපිට මතක් වෙන්නේ ඉතින් ඔය කෑම බීම හදලා අල්ලන එකනේ. සමහරවිට සංග්‍රහ කිව්වම මතක් වෙන්නේ ඒක නෙමෙයි. ඒකත් ඉතින් ඔය සංග්‍රහ එකක් තමයි. මේ බොහොම ගෞරවයෙන් අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කරනවා අය වෙනුවෙන්. භාර්යාවගේ පරිජනය වෙනුවෙන් ස්වාමි පුරුෂයා සංග්‍රහ කරනවා. ස්වාමි පුරුෂයාගේ පරිජනය වෙනුවෙන් භාර්යාව සංග්‍රහ කරනවා. එතකොට බලන්න මේක කොච්චර ලස්සනද කියලා. දැන් වෙන්නේ ඕකේ එක පැත්තයි සමහර වෙලාවට. ඉතින් ස්වාමි පුරුෂයාගේ පරිජනය වෙනුවෙන් භාර්යාව සංග්‍රහ කරනවා. කරන්නත් කියලා කියනවා. මගේ හවලාට මෙහෙම කරනවා. කියලා ඒව අන දෙනවා, කියනවා, කරවනවා. අනිත් පැත්තට භාර්යාවගේ පරිජනයන්ට ස්වාමි පුරුෂ සංග්‍රහ කරන්නේ සමහර වෙලාවට. ඔබ දෙපැත්තටම ඔය අඩුපාඩුව තියෙනවා. අඩුපාඩුව ගියොත් එතන දිසාව පටිච්චන්න නැහැ, කේම නැහැ, අපපටිබය නැහැ. එහෙනම් පරිජන සංග්‍රහය සුසංගහිත පරිජනා බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා ඒකයි. ඊළඟ කාරණේ සම්බතංච අනුරක්කති. සම්බත කියලා කියන්නේ pāli භාෂාවෙන් හම්බ කරගත්ත දේ කියන එක. ඔය සිංහලෙන් අපි ওই වචන කියන්නේ හම්බ කරනවා කියලා. සම්බතං. ඔය අපේ ගාථාවෙත් තියෙන එත්තාවතා චම්හෙහි සම්බතං කියලා නේ තියෙන්නේ වචන. සම්බතං පුඤ්ඤ සම්පදං කියලා. සම්බතය කියන්නේ රැස් කරගත්ත දේ, උපයාගත්ත දේ. ඒක. එතකොට දෙන්නගෙම තියෙන සම්බතයක්. උපයාසපයාගත්ත දේවල් තියෙනවා. ඒගොල්ලන්ට පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල් හරි, අම්මා තාත්තා දීපුවා හරි, තමන් වෙහෙස මහන්සි වෙලා උපයාගත්ත දේවල් හරි දෙන්නටම තියෙනවා නේද? භාර්යාවට සම්බතයක් තියෙනවා, සාම්පුරුෂයට සම්බතයක් තියෙනවා. ඉතින් අනුරක්කතේ ඒවා ආරක්ෂා කරන්න. අපි දකින දෙගොල්ලන්ගේ සම්බත රකින්න වෙනුවට විනාශ කරනවා. හුඟක්ම දකින්න භාර්යාවන්ගේ සම්බත සාම්පුරුෂව විනාශ කරනවා. ඒක මම දකින වැඩියෙන්ම ඔය කනකර ආභරණ දරවද මේවද මොනවා හරි භාර්යාව සතුව යම්කිසි දෙයක් තිබ්බද ඒක ඉතින් සමහරු නැති නාස්ති කරනවා බීලාරව මේවා කරලා සමහරු අනවශ්‍ය ආයෝජනය කළා නැති නාස්ති කරලා විනාශ කරනවා. අනුරක්ෂණයක් නැහැ. අනිත් පැත්තට අපි දකින භාර්යාව ස්වාමි පුරුෂය බොහොම මහන්සි වෙලා හරි අම්බ කරනවා. එක්ස්ප්‍රෙස් කරනවා පවුල වෙනුවෙන් තමන්ගේ දීපැත්ම වෙනවා. ඒගොල්ලෝ භාර්යාව ඉතින් ඒගොල්ලෝ විලාසිතා කරනවා, shopping යනවා, අරව කරනවා, මේවා කරනවා. වැඩකට නැති විකාර කරලා
අරක නාස්තික. සම්බතේ. හම්බ කරගත්ත දේ සම්බතේ කියලා. හම්බ කරන දේ නාස්ති කරන දෙන්නට දෙන්න ඉතින් හොඳට නාස්ති කරගන්න. ඉතින් මොකද වෙන්නේ? දෙන්නම විනාශ. එතකොට පටිච්චන්න නැහැ, කේමනේ අපටි බය නැහැ. ඔන්න තත්ත්වේ. බුදුරජාණන් වහන්සේ කියන සම්බතං අනුරක්කති, දෙන්නම එකිනෙකාගේ වස්තුව රකින්නවා. දෙන්නටම තියෙන යමක්. උපයාසපයා ගත්ත දේ. ඒකට ගරු කරන්නත් ඕනේ, ඒක රකින්නත් ඕනේ. මේක මේ මගේ ස්වාමි පුරුෂයාගේ දේ, මට ඒව නැති නාස්ති කරන්න බෑ. මේ මගේ භාර්යාවගේ දේ, භාර්යාවට ලැබිච්ච දේ. ඒක නැති නාස්ති කරන්න බෑ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. භාවිත කරන්න පුළුවන්. ආයෝජනයක් නම් ඒකත් පරිස්සමෙන් ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් අපිට සම්බතයක් තියෙන්නේ, හරි හම්බ කරගත්ත දෙයක් තියෙන්නේ භාවිතා කරන්නයි ආයෝජනය කරන්න. සමහර විට දෙන්නත් බුදුදහමට අනුව දානය සඳහා ඔය තුනටම පාවිච්චි වෙනවා. සම්බත හම්බ කරගත්ත දේවල් අපි භාවිතා කරන එක පැත්තකින් පළවෙනිම දේ බුත්තා භෝග. හොඳට දෙන්න ඒක කාලා බීලා හොඳට සතුටින් ජීවත් වෙන්න. ඊළඟට බතා බච්චා තමන්ගෙන් යැපෙන්න ඕන, ඉන්න ඕන, ඒගොල්ලන්ට ඒ වියදම් කරන්න. සම්බතයක් තියෙන. ඉතින් ආපදාසුමේ හදිස්සියකදී ගන්නත් තියෙන්න ඕනනේ. ආපදා කියන ඒවා එනවනේ. නා සම්බතයෙන් කොටසක් එහෙම තියෙන්නත් ඕන. අතෝ පංච බලී කතා යුතුයකම් කරන්නත් ඕනනේ. ඔය බුද්ධ දේශනාව මම මේ කියන්නේ. ඔය කොච්චර හොඳට කියලා තියෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? අන්නේ විදියට සම්බතේ රකින්න. අපිට මේ නෝනාගේ දේත් මහත්යාගේ දේත්, මගේ දේත් මහත්යාගේ දේත්, මගේ දේත් මගේ නෝනාගේ දේත්. මේක තියෙන්නේ නැති නාස්ති කරන්න නෙමෙයි, අපිට ජීවත් වෙන්න. මම මේක රකින්න ඕන, මේක වැඩි දියුණු කරන්න ඕන. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන සම්බතං අනුරක්කති. හතරවෙනි කාරණේ. ඊළඟට කියන දක්ඛාච හෝති අනලසා සබ්බකිච්චේසු. සබ්බකිච්චේසු හැම වැඩකම යෝග්‍ය වැඩ, අදාළ වැඩ කියලා කොටසක් තියෙනෝනේ මේ දිශාවට අදාළ සාම්පුරුෂ භාර්යාව කියන සමාජ කණ්ඩායම ඇතුලේ ඒ දෙදෙනාට අදාළ යෝග්‍ය සහ අදාළ වැඩ ටිකක් තියෙනවා. ඒකට තමයි සබ්බකිච්ච කියන්නේ. සියලු කටයුතු වල දක්ඛා දක්ෂ වෙන්න ඕන, අනලසා කම්මැලි නොවෙන්න ඕන. එතකොට තමයි මේ දිශාව පටිච්චන්න වෙන්නේ. ඉතින් ওই විදිහට ඔය මං මුලින් අවධානයට ගත්ත කාරණේට සාධක සූත්‍ර අපි මේ ඉදිරියට ගන්නෙ. එතකොට මොකද්ද ආපහු අපි මාතෘකාවට චුට්ටක් ගිහිල්ලා මගේ සාකච්ඡාව නතර කරන්නම්. යථා භූත ඇත්ත తত্ত্বය. අපි මෙතන ඇත්ත తত্ত্বයන් දෙකක් දකින්න ඕන. එකක් තමයි මේ දිශාව සත්‍යයක්. මොකද්ද? ස්වාමි පුරුෂ භාර්යාව. මේක සමාජයේ තියෙන එකක්. මෙතන ඉන්න එහෙම මේ දිශාවට ඇතුළත් නොවි ඉන්නවා නම් ඊටාම ස්වල්ප දෙනෙක්. ආවාහ විවාහ නැතුව ඉන්න. අති බහුතරේ සාතිශය බහුතරේ කවදත් ලෝකේ මේ විවාහයට ඇතුළත් වෙනවා. ඒක දෙයිය නෙමෙයි, ඒක මානව ඉතිහාසයේ ඉඳලා මේ දෙයක්. ඒක සත්ව ස්වභාවයක්. කුරුල්ලන්ගේ ජෝඩු ඉන්නවා. සතුන්ගේ ජෝඩු ඉන්නවා. ටික කාලයක් යනකොට උන් ජෝඩු වෙනවා. සම්බන්ධතාවයක් හදාගන්න. විරුද්ධ ලිංගිකයන් සමග සම්බන්ධතාවක් හදාගෙන ඒගොල්ලෝ එක්තරා ගොනු වෙලා එකිනෙකා අපි දකිනවනේ සතුන් අතරත් මේ ලක්ෂණේ තියෙනවා. ඉතින් මේක ස්වභාවික දෙයක් නේ. ඇත්ත තත්ත්වයක් නේ. යථා භූතයක් නේ. ඇති තතුවක් නේ මේක. මේක තතතාවට අයිති දෙයක් නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන මේක කේම අපටි බය පටිච්චන්න විදියට කරන්න ඉගෙනුවා. ඒකයි බුදුරුන්ගේ ලක්ෂණය. බුදුරු තථාගත කියලා කියන්නේ ඒකයි. බුද්ධ කියන්නේ ඒකයි. මේක අවබෝධ කරගත්තා. ඒ தත්ත්වයටපත් වුණා. ඉතින් ඔන්න අපි මේ කතා කරන්නේ මේ රටේ ලෝකේ ලෞකික දේවල් ගැන නෙමෙයි, මේ බොහොම වටිනා දහමක් තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම. ඉතින් හොඳයි අපි මේ මාතෘකාවට අපේ කල්යාණ මිත්‍රයන්ට යමක් එකතු කරන්න මම ඉඩ තියෙනවා. මම සාකච්ඡා කළ කාලේ වැඩිද මන් දන්නේ. කොහොම වුණත් මේවා හුඟක් වටිනවා. මෙතන අපි මේ ධම්ම සභාවේ ඉන්නේ නැත්තොත් අපි සාම්පුරුෂ භාර්යාව සමහර වෙලාවට දෙදෙනාම මේ සාකච්ඡාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා දෙදෙනාම මේක ශ්‍රවණය කරනවා නම් ඉතාම වැදගත්. ඊළඟට ඔබ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඔබේ දූ දරුවෝ දැනට සාම්පුරුෂ භාර්යාව හැටියට ආවහ වෙලා ඉන්න පුළුවන්. එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ට මේක අහන්න දෙන්න ටිකක්. ශ්‍රවණය කරන්න දෙන්න සංසුන් වෙලාවක අපේ සාකච්ඡාව. එන්න පුතා එන්න දුව පොඩ්ඩක්
පොඩි බණක් තියෙනවා අහන්න කියලා. මේම අවස්ථාව සලසලා දෙන්නේ. ඉතින් මේ අපි මේවා කේම අපටි බය පටිච්චන තත්වයට මේ දිශාවපත් වෙන්න. ඒගොල්ලෝ මේවා අහන්න ඕන. මේ කවුරුවත් කියන ඒවා නෙවෙයි බුදුබණනේ. බුදුහාමුදුරුවෝ මේවා දේශනා කරා. ඉතින් අපේ ජීවිතවල මේ පශ්චිම දිශාවේ නැත්තම් ස්වාමි භාර්යාව සම්බන්ධතාවය ඇතුළේ යම් කිසි ගැටලුවක් පැන නැගිලා තියෙනවනේ. පැහැදිලිවම දුරු කරගන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් විතරක් නෙමෙයි දෙන්නටම මේකේ වගකීම තියෙනවා. වගකීමයි යුතුයකමයි. අයිතිවාසිකම් නෑ බුදුදහම. ඊ අයිතිවාසිකම් නෑ. දැන් වගකීම් යුතුයකම් පැත්තකට දාලා අයිතිවාසිකම් කතා කරන්න යනෝනේ. නේ? රයිට්ස් කියලා කියන්නේ අයිතිවාසිකම තියෙනවා. රයිට්ස් නෑ බුදුදහම. මේ රයිට්ස් වල කොච්චර පල්ලෙහාට ගිව්වද කිව්වොත් ওই රයිට්ස් උගන්නන අය දැන් හියුමන් රයිට්ස් උගන්වනවා. හියුමන්ලට විතරයි රයිට්ස් තියෙන්නේ. අනිත් අයට නෑ. නෑ. කාටවත් තියෙන යුතුයකම් සහ වගකීම් රයිට්ස් කාටවත් නෑ. ඉතින් අර දෙක පැත්තකට දාලා මේ අයිතිවාසිකම් ගැන ගිහිල්ලා තමයි මේ අවුල් වෙලා තියෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒක නිසා මේ රයිට්ස් පැත්තකට දාලා යුතුයකම් සහ වගකීම් කරනවා. මගේ දායකත්වය, මගේ වගකීම, මගේ යුතුයකම් මොකක්ද? ඒක මම ඉස්සෙල්ලා කරා. ඒක ඉස්සෙල්ලා කරනවා. මෙතනදී මේ සාම්පෝෂ භාර්යා සම්බන්ධය ඇතුලේ නිතරම තමන් ඉස්සර වෙනවා. හැබැයි අනිත් එක්කෙනාට කරන්නේ බලාපොරොත්තු අර ඔස්සග්ග කියන වචනේ හරි වැදගත්. මතුවලා ඉස්සරිය ඔස්සග්ග. අනිත් එක්කෙනා වෙනුවෙන් තමන්ගේ ඉසුරු අතහරින්න. තමන්ගේ සහකාරී වෙනුවෙන්. කලත්‍රය වෙනුවෙන්. ඉතින් ඒකයි මේකේ තියෙන්නේ. මම හිතනවා මේක මගේ සාකච්ඡාව උතනින් මම අතර කරලා අපේ ධම්ම සභාවේ ඉන්න නැත්තන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මට වැඩි මේ සාම්පුරුෂ භාර්යා ජීවිත ගත කරන්න නැත්තොත් මම ආවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නෙවෙයි. නමුත් බොහෝ අත්දැකීම් බොහෝ දේවල් කියන්න පුළුවන් වේවි. මහ වටින දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. සමහරට තමන් වැඩ කරන විදිහ ඒ වගේ දේවල් හරි වටිනවා. මම දන්නවා සමහර අම්මලා තාත්තලා දරුවන්ට ඒවා කියලා දෙනවා. ඔය දිශාවේ ගැටලු ඇති වෙන අවස්ථාවල දුව මම මෙහෙමයි කරන්නේ. මහත්තයා කොහොම වුණත් මම මෙහෙමයි. ඔයත් එහෙම කරන්න. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා කියලා. පුතා තාත්තා කියන පුතා නෝනා කොහොම වුණත් මම ඔයාලගේ අම්මා වෙනුවෙන් මම මෙහෙමයි වැඩ කරන්නේ. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා අපේ පැත්තෙන්. ඔයත් නෝනා කොහොම වුණත් මේ විදිහට වැඩ කරන්න කියලා තාත්තලා අප්පච්චිලා පුතාලට එහෙම අවවාද දෙන අවස්ථා දීපු අවස්ථා අපි දැකලා තියෙනවා. අම්මලා දූලට ඒ දීපු උපදෙස් අපි දැකලා තියෙනවා. එහෙම දීලා අර තමන්ගේ එක කරන්න, තමන්ගේ යුතුයකම කරන්න, ඉෂ්ට කරන්න, එතනින් පටන් ගන්න කියන එකට යොමු කරලා හොඳට ෆැමිලි කවුන්සිලින් කරන අම්මලා තාත්තලා ඉන්නවා. දරුවන්ට හරිම හොඳ අය අපිට හමු වෙලා තියෙනවා. ඒ දරුවෝ කියලා තියෙනවා අපිට. සායනාස අපේ අම්මා මෙහෙම කිව්වා, අපේ අප්පච්චි මෙහෙම කිව්වා. ඉතින් මම ඒකෙන් මගේ ප්‍රශ්නේ විසඳගත්තා. මම දැන් අම්මා කියන විදිහට අප්පච්චි කියන විදිහට වැඩ කරන්නේ. අපේ අම්මත් එහෙමයි. අපේ අප්පච්චිත් එක්ක ජීවත් වෙන්නේ එහෙමයි. අපේ අප්පච්චිත් අපේ අම්මත් එක්ක ජීවත් වෙන්නේ එහෙමයි. ඉතින් මම අප්පච්චි තමයි ආදර්ශයට ගන්නෙ. මගේ ජීවිතේ මම අම්මා තමයි ආදර්ශයට අරන් මම වැඩ කරන්නේ. මගේ මහත්තයා මෙහෙමයි වුණාට මම මගේ අම්මා ආදර්ශයට අරන් වැඩ කරන්නේ. මගේ නෝනා මෙහෙමයි වුණාට මම මගේ අප්පච්චි ආදර්ශයට අරන් මම වැඩ කරන්නේ කියලා. අපිට ඔය හරියට ඔය තොරතුරු කියලා තියෙනවා. ඉතින් ඒවා හරිම ඉතින් එතන කේම අප්පටි බය පටිච්චන ස්වභාවයේ බුදුහාමුදුර අර පෙන්නපු මේ නියුණු සැනසුණු බව එතන වර්ධනය වෙලා තියෙනවා. ඒක නිසා ඒ වගේ බොහෝ අත්දැකීම් ඇති. මම මේ දහම පැත්තෙන් කතා කරන මට වඩා මේ ප්‍රායෝගිකව මේ දිශාවේ ඇතුළත් ඇත්තන්ට බොහෝ අත්දැකීම් ඇති. ඒක නිසා මම මෙතෙන් සිට අපේ කල්යාණ මිත්‍රයන්ට මේ ධම් සභාව විවෘත කරනවා. මේ සම්බන්ධයෙන් ධර්ම සාකච්ඡාවට අදහස් උදහස් ඉදිරිපත් කිරීමට යොමු වෙන්න කියලා. ඔව්. කියන්නේ මට හිතෙන ස්වාමීන් වහන්සේ දැන් අපි ලාංකික සමාජයේ බැලුවොත් සමාජයන් ඒත් අතීතයේ නම් බොහොම ඔය සූත්‍රයට අදාළව ඒ විදිහට පෞද්ගල ජීවිත ගත කරලා ඒ වගේ අපිට අහන්න දකින්න තියෙනවා. ඒ වගේම
කාලයක් තිස්සේ ලස්සනට දැන් ඔය කියන විදිහට මේ සූත්‍රයට අනුව අපි දැහැමින් පෞල් ජීවිත ගත කළ සමහර අය කාලයක් තිස්සේ කාලය ගියාට පස්සේ සෑහෙන්න වෙනස් වෙලා ඒගොල්ලන්ගේ පෞල් සංස්ථාව බිඳ වැටිලා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා සම්මාස. මට හිතෙන්නේ එතනත් සිද්ධ වෙන්නේ මේ අපේ ධර්මයට අනුව අනිත්‍යභාවය කියන්නේ ඇත්තටම ස්වභාවිකත්වයේ තේරුම් නොගත්ත නිසා යථාභූතයේ තේරුම් නොගත්ත නිසා නේද කියලා මට හිතෙනවා සංවාස ඒක එහෙම වෙන්න ඕන නේද? ඔව් ඒක හරි. එතන තියෙනවා මම මතු කරන්න මේ සාකච්ඡාවේ මතු කරන්න හිතපු කාරණයක්. ඔතෙන්දී මං හිතන්නේ මේ අපි අද කතා කර දිශාව ඇතුලේ ওই කාරණේ ඔව් ඒ කියන්නේ ඔතන මම දකින්න ටිකක් ගැඹුරු කාරණයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සම්පුරුෂෝ භාර්යාව මේ යුග ජීවිතේ පටන් ගන්න ටිකක් ශක්තිමත් කාලේ, හැඩ කාලේ, ලස්සන කාලේ, යම් හොඳට ක්‍රියාකාරීත්වයන් තියෙන කාලේ. ඒහි කාලේ පටන්ගෙන ඉතින් හොඳට වැඩ කරගෙන යන අය සමහර වෙලාවට අර ඔබතුමී කිව්වා වගේ මේ අනිත්‍යතාවයේ වෙනස් වීම නිසා දක්ෂපක්ෂකම් අඩු වෙලා යනවා, හැඩරුව අඩු වෙලා යනවා. ක්‍රියාශීලී භාවයන් වල මන්දගාමී තත්ත්වයන් මතුවලා එනවා. තවත් ඉතින් අර අනිත්‍යතාවයේ අනුව විපරිණාම ධර්මතාවයේ අනුව යම් ඉස්සර වගේ නෙමෙයි දැන් කියන తত্ত্বය මතුවලා එනවා. ඉතින් ඒක අර වංචනිකව කරනවා නෙමෙයි. ඉතින් ස්වභාව ධර්මයට අනුව අපි කවුරුත් වයසට යනවා. ඉතින් නොහැකි වෙනවා. නොහැකි කියන එකනේ නාගි කියන්නේ. ඉතින් නොහැකි වෙනවා. ඊට පස්සේ ඉතින් නොසලකා හැරීම් වලටත් ලක් වෙනවා. සමහර වෙලාවට දැන් අපේ දක්ෂපක්ෂකම් තියෙනකොටනේ කවුරුත් සලකන්නේ. ඉතින් ඒවා අඩු වෙනකොට ඉතින් නොසලකා හැරීම් වලටත් භාජනය වෙනවා. ඉතින් ඔය වගේ යම් අර ගැඹුරු ධර්මතාවය අනුව බැලුවොත් අපේ ජීවිතයේ තිබිච්ච යම් කුසලතා දක්ෂපක්ෂකම් කලෙලි ස්වභාවයන් මේ සාමාන්‍ය පෙනුමේ හැඩරුව පවා ඒවයි යම් වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට ඔබතුමී කිව්වා වගේ මේ ස්වභාවයේ ගැඹුරින් මේ වෙනස් වීම අවබෝධ කරගෙන හිටියොත් හැබැයි අර කල්ගත වීමේදී වුණත් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. අර නිකන් ලෞකික පැත්තේ දේවල්ම මත ඉල්ලිලා ඉඳගෙන නිකන් ඒවා තියනකන් නිකන් සතුටින් ඉඳලා දැන් උදාහරණයක් හැටියට ධනෙ ගමු. ධනෙ සමහර විට පෞල් ජීවිතේ පටන් ගන්න කාලේ ඉතින් ඒ දෙන්න හොඳට ධනෙ තියනවා. එහෙම නැත්නම් හොඳට උපයනවා, හොඳට ශක්තිමත් දෙන්නම රැකියාවල් කරනවා, යොමුයක් කරනවා, ඔහොම යනවා ඉතින්. කාලයක් යනකොට ධනෙන් කරන්න ඕන දේවලුත් වැඩි වෙනවා. ඊට පස්සේ ආදායම් අඩු වෙන නොයෙක් දේවල් වෙන්න පුළුවන්. ආර්ථික විෂමතා ඇති වෙන්න පුළුවන් පෞල් ජීවිතය ඇතුලේ. එතකොට ඒක හේතුඵල ධර්මානුකූලව අවබෝධ කරගත්තොත් එතනදී අර ගැටලුව පැන නගින්න ඉඩක් නැහැ නේද? මොකද කියන්නේ? ඔව් ඒකයි. ඒ වගේ දෙයක්ද ඔබතුමී අදහස් කරන්නේ? එහෙම දැන් සමහර වෙලාවල් වලට ඇත්තටම දැන් කාලයක් යනකොට අපිට වෙන්න ඕනේ ඇත්තටම දෙදෙනාම එක විදියට සමසීල සම්සද්දාවක් ගාරපියා කඩේට බුද්ධ කාලයක් යෝලක් හිටියා වගේ ඉන්නවනම් ඇත්තටම සියලු දෙනාටම නිවන කරා යන්නත් හරි පහසුයි ස්වාමීන් වහන්සේ. මම ඒකයි අදහස් කළේ. ඒ විනාශකම් අවබෝධ කරගෙන දෙදෙනාම ඒ නිවන අරමුණු කරගෙන පසුකාලීනව තරුණ කාලේන පසුකාලීනව හරිය අවබෝධ කරගත්තොත් දෙදෙනාටම එකපාර මං හිතන්නේ මේ හැමදේම අනිසිතව හිටියෝ දෙදෙනාටම මේ වහාම නිවන් අවබෝධ කරගන්න. ඔව් ඇත්තටම ගැළවීම දෙදෙනාටම තියෙනනේ. එතන කියන්නේ දෙදෙනා සාමූහික අපි යුග කියන සාමූහික එකිනෙකාට උදව් කරගන්නා ජීවිතයක් අරගෙන ඇවිල්ලා දෙදෙනාම ලොකු ගැඹුරු අවබෝධයකට ඇවිල්ලා නිසිතැනදී දෙදෙනාම ගැලවිලා යනවා, මිදිලා යනවානේ. ඒක තමයි වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් අපේ ධර්මයේ ගැන කතා කරනකොට එහෙම වුණොත් ඉතින් ඇත්තට මේක ලොකු ශක්තියක් නේ ස්වාමීන් වහන්සේ. මේ දිගට ජීවිතය ගෙනියගෙන ආවොත්. ඔව්. මම හිතන්නේ අර බුදුහාමුදුර අර 4 කියන සද්දා සීල ත්‍යාග පඤ්ඤා කියන 4 සම වෙන්න ඕන කියන එක. ඊට පස්සේ අර දැන් ඔය සීල කියන එකේ ඊළඟ ස්ටෙප් පෙන්නනෝනේ. දැන් පළවෙනි ස්ටෙප් එකේ තියෙන සීලවලදී
යුග ජීවිතයට අදාළ සීලය කියන එක අර අනතිචර්යාව වගේ කාරණයක්. නමුත් සීලය අපි ඉස්සරහට යනකොට ආර්ය සීලයනේ කුසල සීලයනේ. දැන් ත්‍යාග කියන එක දැන් පළවෙනි පියවරේදී තියෙන්නේ අර එකිනෙකා වෙනුවෙන් කරන කැපවීම කියන එක. නමුත් අන්තිමට තියෙන්නේ ත්‍යාගෝපටි නිස්සග්ගෝ කියන එක එකිනෙකා අතහැරීම. එකිනෙකාට තියෙන බැඳීම අතහැරීම. අන්තිම හරියට යනකොට ත්‍යාගෝපටි නිස්සග්ගෝ මුත්‍යානාලය කියන තැනට ආවා. මුලදී ආලයෙන් පටන්ගෙන අන්තිමට අනාලයෙන් අවසන් කරනවා. ඒක අත්හැරීම සම්මතින් ඒ අවසන් කිරීම තමන් ඒ අවබෝධයෙන් ඒ විදිහට ධර්මානුකූලව කරගෙන ආවන් ඉතින් මොන හැලහැප්පිලි බැද්දේ අවසානයේ දක්වාවත් ජයග්‍රහණයක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දැන් හැලහැප්පිලි කියන්නේ මේ ලෞකිකනේ. නමුත් ජයග්‍රහණය කියන්නේ ආධ්‍යාත්මික. ආධ්‍යාත්මික ජයග්‍රහණය ලෞකික හැලහැප්පිලි මැද ආධ්‍යාත්මික ජයග්‍රහණය ලබන්න පුළුවන්. නේ ඒ අවබෝධය තුල කියත් ඒක තමයි. ඉතින් ඒකේ අර ක්‍රමයෙන් වර්ධනීය වැඩි හිටි කියලා අපි ඔකට කියනවා. අපි සාමාන්‍යනොත් කියනෝනේ අපි දැන් වැඩි හිටියෝ කිය. නේ සමහර වැඩි හිටි කියන්නේ වයස හිතලානේ. වයසෙන් නෙමෙයි අර ක්‍රමයෙන් ලෞකිකත්ව බැඳීමකින් පටන්ගෙන ඒක යහපත් කරගෙන නිවැරදි කරගෙන ගිහිල්ලා අලෞකිකත්වයට ක්‍රමයෙන් යන්නේක තමයි වැඩි හිටි ලක්ෂණය. දැන් අපි වැඩි හිටියෝ අපිට ඕවා ඊට වැඩි ගැඹුරින් තේරෙනවා මේ කියන එක. ඉතින් එතෙන්ට එනකොට මිදිලා තියෙන්නේ නේ. අලෞකිකත්වයට ගිහිල්ලා තියෙන්නේ. ඕ ඒක තමයි වෙන්න ඕන. ඒක හරි. තිරසන්නයි සයින්ස්සේ. තිරසන්නයි. ඒ සම්බන්ධයෙන් පොඩි අදහසක් ඉදිරිපත් කරන අවසර. මේ දැන් අපි මේ ධර්මයේදී අපි ධර්මයේ ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා අනිත්‍ය අනාත්ම නිස්සත්ත්ව නිජීව ඔය වගේ සංකල්පයන් අපි ඉගෙන ගන්නවා. එතකොට අපි අවස්ථාවක් අපි හිතමු මේකේ එක පාර්ශවයක් මේ සිතාලෝවාද සූත්‍රය අනුව වැඩ කරනවා. නමුත් අනිත් එක්කෙනා සිතාලෝවාද සූත්‍රය ගැන දන්නේවත් නැති ඒකට අනුකම් දෙන්නත් කැමති නැති වගේ කෙනෙක් වුණොත් එහෙම ඒ ධර්ම කෙනාට අනිශ්චිතව ජීවත් වෙන්න පුළුවන් කියාවක් තියෙන්න ඕන නේද? ඔව් දැන් ඔතන යුග ජීවිතය පටන් ගනිද්දී ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ සමසද්දා සමසීල සමසායක සම්පඤ්ඤා කියන එකේ ඔය කියන ලොකු ගැඹුරු ධර්ම අවබෝධයකින් පටන් ගන්නේ නැහැ. අර මූලික නිකන් ගැළපීම තියෙන්න පුළුවන්. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් අපි මේ කියන ගැඹුරු ධර්ම තේරුම් අරගත්ත යුතුයකම් වගකීම් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් එක්කෙනා නොදන්නවා සහ සමහර වෙලාවට ඔහුට ඒක කියලා දුන්නත් තේරුම් කරලා දුන්නත් නොසලකා හරිනවත් වෙන්නත් පුළුවන්. අපි එහෙම අවස්ථාවක් දකිනවා. සමහරු නොදන්නාකම සමහරු දන්නවා නොසලකා හැරීම එහෙමත් තියෙනවා. එතකොට ඇත්තට මෙතෙන්දි මහත්තයා කියනවා වගේ අර තමන්ගේ පැත්තෙන් ශක්තිමත් වෙන්න අවශ්‍යයි. අනිත් තමන්ගේ කලත්‍රයා අනිත් පාර්ශවකාරිය මේක ඒ තරම්ම මේ කාරණේ ගැන සැලකිල්ල දක්වන්නේ නැහැ. යාට උවමනාවක් නැහැ මේ తත්වය. ඉතින් මම මගේ පැත්තෙන් මේක හසුරුවාගෙන යනවා කියලා. ඇත්තටම එහෙම සාම්පුරුෂෝ අපි දැකලා තියෙනවා. එහෙම භාර්යාව අපි දැකලා තියෙනවා. ඉතින් එයාගේ පැත්තෙන් සම්පූර්ණම උපරිම දායකත්වය දීලා තියෙනවා. උපරිම කැප වෙලා තියෙන්නේ. උපරිම අවංක වෙලා තියෙන්නේ. උපරිම අනතිචර්යා වෙලා තියෙන්නේ. අර කියන ගුණාංග ටික උපරිමෙන් එයා දාලා තියෙනවා. අන්තිමට මේ ෆැමිලි ලයිෆ් එක යන්නේ අර තනි හරි ටිකක් අමාරුයි හැබැයි තනි රෝදෙන් යනවා වගේ දුෂ්කරයි. නමුත් ඉතින් එයා ඒ දුෂ්කරතාවයේ විඳගෙන මේ කමක් නැහැ. ඒක මේ ෆැමිලි මේ යුග ජීවිතේ පෞල් ජීවිතේ ඉතින් ඒක විදිහ නැහැ දෙන්නම. ඉතින් මම මගේ උපරිමය කරනවා කියන තැන ඉඳලා වැඩ කරගෙන යනවා. හැබැයි එතකොට මේ පුද්ගලයා නිවිලසනසිලා ඉන්නවා. අනිත් එක්කෙනාගෙන් දායකත්වේ නම් මදි වෙලාවල් තියෙනවා.
ඒක හරි මහත්තයා කියන විදිහට. ඉතින් මේක තේරුම් ගත්ත කෙනා තමන්ගේ පැත්තෙන් උපරිමය දාලා උපරිම දේ කරගෙන යනවා. අනිත් පැත්තේ දායකත්වයේ ඉතින් හරි අඩුයි. කියලා දුන්නත් සමහර වෙලාවට සලකන්නේ නැහැ. එහෙම ඉන්නවා. ඒක නිසා මේ හුඟක්ම එතෙන්දී මේ තමන් අවබෝධ කරගෙන තමන්ගේ දේ උපරිම වශයෙන් ඉතින් බුදුදහමේ නිතරම කියන්නේ පුද්ගලයාටනේ තමන්ටනේ අත්තාන මේව පටමන් ප්‍රතිරූපේ නිවේශේනේ බුදුහාමුදුරන්ගේ අවවාදයත් අපිට. ඔව්. ඉතින් ඒ පැත්තෙන් දානවා. ඉතින් අනිත් එක්කෙනත් අපේ ගොඩට ගන්න බලනවා. ඉතින් ආදරෙන් කරුණාවෙන් කියලා ඔය සංසුන් වෙලාවල් වල පැහැදිලි කරලා දීලා සුදුසු අය ලව්වා මග පෙන්වීම කරලා ඉතින් පුළුවන් තරම් ඉතින් අනිත් එක්කෙනාව කවුන්සලින් කරගන්න යාටත් උපදේශනේ ලබා දීලා එයත් මගේ මට්ටමට આવොත් හොඳයි නේ කියලා ඒකත් කරුණාවෙන් කරනවා. නමුත් ඉතින් බැරි වෙන අවස්ථා තියෙනවානේ. ඉතින් තමන් ඒක උපරිමෙන් යොදලා තමන් අනිත් එක තමන්ගේ අවංකභාවය තුළ තමන්ට ලොකු ශක්තියකුත් එනවා. දැන් මම හුඟක් ඒ වගේ අවස්ථාවල ස්වාමි පුරුෂයන්ට භාර්යාවන්ට කියලා තියෙන්නේ තමන් අවංක වෙන්න. තමන් අවංක වෙලා තමන්ගේ දේ උපරිමයෙන් කරන්න. එතකොට ඒක යාට ලොකු ශක්තියක් වෙනවා. එතකොට තමන්ට කනගාටු වෙන්න ඕනේ නැහැ, දුක් වෙන්න ඕනේ නැහැ, තැවෙන්න ඕනේ නැහැ. මහත්තයා මෙහෙම කරන්නේ නැහැ, නෝනා මෙහෙම කරන්නේ නැහැ මේ කියලා තැවෙන්න ඕනේ නැහැ. ඉතින් එයා ඉතින් ඒක නොකරන්නේ යාගේ අඩුපාඩුවක් මගේ දේ මං හරියට කරනවානේ කියලා තමන්ට ලොකු ශක්තියක් එනවා. ඇත්තටම තමන්ට ලොකු ශක්තියක් එනවා. ඒ ශක්තිය තුළ ඉස්සරහට යන්න පුළුවන්. එයාට අනිත් එක්කෙනා නිකන් එක කකුලක් නිකන් කොර කකුලක් වගේ තමයි බලපුවා. නමුත් ඉතින් තමන් වීර්යවන්ත නම් කීලිකරුවක් හරි තියාගෙන මේ කොර කකුල එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒකට තමන්ට ලොකු සතුටකුත් තියෙනවා. මගේ පාර්ශවකරු මම මට්ටමේ නැතත් මම මේක ගෙනියනවා. ඉතින් සමහර අය මම දන්නවා. ඉතින් ඔය ඒ දරුවෝ ඉන්නකොට දරුවන්ටත් මේ ගැටලුව බෝ වෙනවා. ඉතින් ඊට පස්සේ දරුවන්ටත් අවවාද කරගෙන සමහර අම්මලා මම දැකලා තියෙනවා. ඉතින් අප්පච්චි එහෙම තමයි ඔය පුතාලයි අප්පච්චි ගැන හිතන්න එපා. අපි මෙහෙම වැඩ කරගෙන යමු. එහෙම නැත්නම් අම්මා එහෙම තමයි පුතාලා අම්මා ගැන එහෙම හිතන්න එපා. අම්මා අපිට උදව් කරනවානේ, අපේ කටයුතු ටික අපිට කරලා දෙනවානේ. කමක් නැහැ, අපි වැඩ ටික කරගෙන යමු කියලා. හොඳට මේ අනිත් එක්කෙනාගේ අර අඩුපාඩුව නිකන් ඉස්මතු කරලා ඒක මත නිකන් අවුල් කරගන්න යනවට වඩා සමහර අය අපි දැකලා තියෙන ඒක පිළිගන්නවා. නමුත් ඒක එක ලොකු රණ්ඩුවකට යන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් උපරිම දේ දාලා අනිත් අය මේ ඒකත් එක පැටලෙවිලි හදන්නේ නැතුව ලස්සනට කරගෙන යන අය අපි දැකලා තියෙනවා. එතන කේමයි, එතන අප්පටි බයයි, එතන පටිච්චන්නයිනේ. එහෙම තියනවා. එතකොට එතනදී එක පාර්ශවයකටයි කේම අප්පටි බය කියන සත්‍යය දැනෙන්නේ, අනිත් එක්කනට සමාල්ලාට නොදැනෙන්න පුළුවන්. ඔව්, ඒක නොදැනෙන්න පුළුවන් ඇත්තටම. එයාට ඒක නොදැනෙන්න පුළුවන්. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැනේ. නමුත් යම් ප්‍රමාණයකට අපි සමස්ත දිශාව කියන්නේ සාම්පුරුෂ භාර්යාව ඒ කණ්ඩායම ඇතුලේ දෙදෙනා අතර යම් ප්‍රමාණයකට එක්කෙනෙකුට මේක දැනෙන්නේ නැහැ. ඇත්තටම එයා ඉතින් හේම අපරිබය තත්ත්වේ වෙන්න පුළුවන්. මත ඉතින් තමන්ගේ පැත්තෙන් තමන් අවංක වෙලා ඉතින් තමන් නිවැරදි වීම තුළ ඉතින් තමන්ට ලොකු සතුටක් සැහැල්ලුවක් තියෙනවා. අර අනිත් එක්කෙනා කොර ගහන නිසා එතනින් ආබාධය එතනින් බාධාව එනෝ නැත්තේ නැහැ. ඒ දුෂ්කරතාවයේ තියෙනවා. ඒක හරි. තෙරුවන් සරණයි. එහෙනම් කියන්න. පොඩි අදහසක් මාත් එකතු කරන්න කැමතියි. මම අවිවාහක කෙනෙක් වුණත් මගේ පෞල් පසුබිමේ සෑහෙන මේ විවාහකයි ඉන්න නිසා මට මේ අත්දැකීම් තියෙන නිසා මට හිතෙන සමහර වෙලාවට ඔය මේ අපේ සිංහල සංස්කෘතියේ තියෙන සමවයස් අය විවාහ කරගන්න සහ යම් ගැළපීම් මත විවාහ කර ගැනීම සොයා බැලීමේදී මේ බුදුදහම මේ උපයෝගී කරගෙන තියෙනවා කියලා සංස්කෘතියේ වශයෙන් ඒ නිසා තමයි සමහර අයට ඔය ගලප ගන්න බැරි දේවල් තමන්ගේ වයසත් එක්ක ඉන්න පුද්ගලයෙක් එක්ක බොහෝ වෙලාවට කතා බහ කළා. සමහරට තමයි වඩා බාල කෙනෙකුට මේක තේරුම් කරලා දෙන්න බෑ. සමහරට
මට තමන් විවාහ කිච්ච කෙනා වැඩිමල් නම් එයාට මේක තේරුම් කරලා දෙන්න බැරි අවස්ථාවක් තියෙනවා. නමුත් ඊට වඩා හත්පසින් මෙහෙම වෙනස් වෙච්ච වයස් පරතරයෙන් ඉඳපු අය හොඳට ජීවත් වෙලා අවස්ථාවක් තියෙනවා. නමුත් මේක සම්බන්ධතාවයක් තියෙනවද මේ අපේ ශ්‍රී ලාංකීය විවාහ වෙන මේ පද්ධතියට එහෙම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවද කියලා නිකන් මට දැනගන්න ඕමනාවක් තිබුණා. ඒක මම හිතන්නේ අනිත් යෝගීන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා. සම වයස කියන කාරණේ ජීව විද්‍යාත්මක පැත්තකුත් තියෙනවනේ විවාහ ජීවිතේ. ලිංගික සම්බන්ධතා පැවැත්වීම, දරුවන් බිහි කිරීම, කායික මේ වයින් ලබන තෘප්තිය ඒවා ඇත්ත බොරු නෙමෙයි. එහෙම පැත්තකුත් තියෙනවා. එහෙම දෙයක්ත් මේ විවාහ ජීවිතය ඇතුලේ තියෙනවා. සාමාන්‍යයෙන් හැම සත්වයක්ම ලිංගික සම්බන්ධතා පැවැත්වීම හරහා ලබන යම්කිසි තෘප්තියක්, ඒ වගේම වර්ගයාභෝ කිරීමක්, ඒ වගේ පැතිකඩකුත් තියෙනවා මේකේ. ඒක වෙන්නේත් ඔය යුග ජීවිතයෙන් තමයි. ඉතින් එහෙම නැතිව කෙරෙන්නේ සත්තු අතරේ තමයි. එහෙම නැතුව කෙරෙන්නේ. නමුත් මිනිස්සු අතරේ නම් ඔය කාර්යය කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම ඔය ශිෂ්ට සම්පන්න වැඩක්. මේක යුග ජීවිතයක් කියන්නේ. එකිනෙකාගේ කැමැත්ත ඇතුව එකිනෙකාගේ ජීවිතවල ලෞකික ආස්වාදයන් විඳීම, එකිනෙකාගේ කැමැත්ත අනුව දරුවන් බෝ කර ගැනීම, දරුවන් බිහි කර ගැනීම හරහා අලුත් පුරවැසියන් නිර්මාණය කිරීම, ඒවා හරිම විශිෂ්ට කියන්නේ දේවල් මේ අපි දකින මානව ධර්ම වලට එකඟව යන දේවල්. ඒකට එතෙන්දි මේ එක්තරා ජීව විද්‍යාත්මක පැතිකඩක් තියෙනවානේ මේක. ඒක බොරු නෙවෙයිනේ. ඒකට එතෙන්දි එකිනෙකාට ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න ගත කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඒක නිසා වෙන්නේ නැති සම වයස කියන එක සමහර වෙලාවට සලකන්නේ නැත්තේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම වයස කියන එක අරගෙන නෑ. මම දන්නේ ඒක මොන කාරණයක් නිසාද කියලා. සම සද්දා, සම ඡාග, සම සීල, සම පඤ්ඤා කියන දේ තමයි අරන් තියෙන්නේ. සම වයස කියන එක බුදුරජාණන් වහන්සේ එච්චර තේන සාකච්ඡාවට අරගෙන නැහැ. නමුත් මම හිතනවා ඒක හුඟ දෙනෙක් සාමාන්‍යයෙන් ගන්නවා. හුඟ දෙනෙක් ගන්න දේ, හුඟ දෙනෙක් සාකච්ඡා නොකරන දේ තමයි බුදුවරු සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ජීව විද්‍යාත්මක කාරණා පිළිබඳ හුඟ දෙනෙකුට ඉව තියෙනවනේ. ඒක මම පාවිච්චි කරන වචනේ ඉව කියලා. දැනුම කියනකටත් වැඩිය, අවබෝධයටත් වැඩිය ඉව කියන එක දන්නවා. අපි මෙහෙම වුණොත් තමයි මට ගැලපෙන්නේ. මෙහෙම වුණොත් තමයි මං කැමති. කියලා ඉතින් එකිනෙකාගේ ඉව වැටෙනවා. ඉව වැටුනම ඉතින් ඕක පුළුවන්. නමුත් අර ඉව නොයැටෙන පැතිකඩක් තමයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. සම සද්දා, සම සීල, සම ඡාග, සම පඤ්ඤා කියලා. සම වයස මං හිතන්නේ නිකන් ස්වභාවිකව වගේ එනවා. මොකද ලිංගික පරිණත භාවය කියන එක ඒ නිසිකා වයසේදී දෙදෙනාගෙම එනවා. එතකොට ඒ සඳහා සූදානම් දෙදෙනා. එතකොට අනිත් අයටත් පේනවා මේගොල්ලෝ මේ පරිණත භාවයටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒක ගැන වාද විවාද එච්චර අවශ්‍ය නැහැ. මේක ටිකක් අර පරාසය වෙනස් වුණොත් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියෙන ඔය වයස විසම වුණොත් ගැටලුවක් එනවා කියලා. ඔය පරාභව සූත්‍රයේදී කියනවා අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනි තස්සා ඉස්සා නසුපති තම්පරාභවතෝ මුකං කියලා. අතීත යොබ්බනෝ පෝසෝ, අතීත යෞවනයෝ කියලා කියන්නේ නාකියයි කියන එක. අතීත යෞවනය. දැන් නෙමෙයි. අතීත යොබ්බනෝ පෝසෝ. අතීත යෞවනේ ආනේති තිම්බරුත්තනි තරුණ කාන්තාවක් විවාහ කරගත්තොත් ඕක අනිත් පැත්තත් එහෙම තමයි. තස්සා ඉස්සා නසුපති. ඒ පුද්ගලයා පිළිබඳ කිසියම් ආකාරයක ඊර්ෂ්‍යාවකින් පෙළෙමින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ අර්බුදය පැනනගෙන තම් පරාභවතෝ මුකං. ඒක පිරීමට හේතුවක් වෙනවා. ඒක නිසා ඒ කාරණෙත් වෙනත් තැනකදී කියලා තියෙනවා. සම වයස කියන කාරණේ. මම හිතනවා ඒක අපි සැලකිල්ලට ගන්න ඕන කාරණයක්. අපේ සංස්කෘතියේ ඒක බලන හුඟක් සංස්කෘතිවල මම හිතන්නේ ඒක බලනවා කියලා ජීව විද්‍යාත්මක පැත්තක් තියෙන නිසා ඒක. මම දකින්නේ ඒ කාරණේ එහෙමයි. හොඳයි. අපි එහෙමනම්
කාල වේලාව අපේ ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා අපි ධම් සභාව නිමා කරමු. එතකොට අපි මේ යථාභූත ඥාන දර්ශන ඇති තතු මේ කතා කරන්නේ ඇත්ත తত্ত্বය. මේවා හිතලු මවාගත්ත මනස්ගත එහෙම නෙවෙයි මේ ලෝකේ පවතින දේවල්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේවට අවශ්‍ය කරන උපදේශ, අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම කරලා තියෙනවා. එහෙම නොවේ නම් මෙවැනි දේශනා වන්නේ නැහැ. ඉතින් මේවයි යෙදিলা තියෙන ඊටාම වැදගත් යෙදුම්. විශේෂයෙන් මේ පච්චුපට්ඨාන, උපස්ථාන, අනුකම්පා කියන වචන. ඒ වගේම පටිච්චන්න, කේම, අප්පටිභය කියන වචන. මේවා මතු කරලා නැහැ මේ දේශනාවල. මේවයි මේ හරි බාල විදියට මේවා තෝරලා තියෙන්නේ. මේක අටුවා යුගයේදීම මේවා ධර්ම සූත්‍ර ධර්ම විග්‍රහ කිරීම බොහොම බාල මට්ටමට වැටිලා තියෙනවා. ඉතින් අන්තිමට අපි මේවට පරිවර්තන වලට අරන් තියෙන අටුව. නිකන්වත් මේවයි ප්‍රායෝගික පැතිකඩයන් විමසලා කල්පනා කරලා නැහැ. නමුත් අපි දැන් ඒවා විමසලා කල්පනා කරලා තේරුම් ගත යුතුයි. මේ නිවන් මාගේ මේවා තියෙන්නේ. එතනින් බැහැර තත්වයක් නෙමෙයි නිවන් මාගේ. මේ කේම අප්පටිභය පටිච්චන්න කියන වචනවල තියෙන්නේ නිවන. වෙන දෙයක් නෙවෙයි. කේම කියන වචනේ කෙලින්ම බුදුරජාන් වහන්සේ අප්පටිභය කියන වචනේ කෙලින්ම නිවනට යොදපු වචන. එතකොට නිවීමක් සැනසීමක් මතු කරගන්න හැටි හැම තැනකදීම හැම ක්ෂේත්‍රයකදීම නිවීම සැනසීම මතු කරගන්න විදිහ නිවන් මාගේ තියෙන. ඒකයි. ඉතින් අපි ඒකටයි මේ දේවල් සාකච්ඡා කරන්නේ. මම හිතනවා මේ කාරණා අහන ශ්‍රවණය කරන කාටත් තේරෙන විදිහට අපි මේවා කතා බහ කරනවා. ඉතින් හොඳයි අපි අද දහම් හමුවත් නිමා කරනවා. වෙනද වගේම අපේ සදහම් හමුවට අපේ කල්යාණ මිත්‍රයෝ බොහොමත්ම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වුණා, ශ්‍රවණය කළා. ඒ වගේම අදහස් ඉදිරිපත් කිරීමෙන් දායක වුණා අපේ සාකච්ඡාව සාර්ථක කරගන්නට. ඉතින් අපි හැමෝටම මේ පිළිබඳව අපේ ගෞරවය සහ කෘතවේදීත්වය පළ කරන්න කැමති. මේ සභාවේ ඉන්න අපි හොඳට අපේ මේ දිශාව හසුරුවන ඇත්තෝ කේම අප්පටිභය වෙච්චත් වෙන්න පුළුවන්. එහෙම නොවෙච්චත්වත් වෙන්න පුළුවන්. කමක් නැහැ. එහෙම උනේ නැහැ තමන්ගේ ජීවිතේ කියන එක පශ්චාත්තාවයක් කරගන්න උවමනා නැහැ. මම යුග ජීවිතයක් ආරම්භ කරා. නමුත් මගේ පැත්තේ කාර්යය ටික ඉෂ්ට වුණාට අනිත් එක්කෙනාගේ කටයුතු ටික ඉෂ්ට වුණේ නැහැ. එයාගෙන් තමයි මේක අවුල්ුනේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. ඒක ඉතින් අපි දහමට අනුව අර මුලින් කිව්වා වගේ හැම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක්. ඉතින් ඒකත් එතෙන්ට කිට්ටු කරගත්තම කොහොමදත් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. අනිත් පැත්තෙන් සමහර අයත් බොහෝම ලස්සන යුග ජීවිත ගත කරන අය. ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෙත් නැහැ. ඒක තමන්ගේ කුසලතාවයක් හැටියට තියාගත්තම ඇති. ඒ වගේම තව කෙනෙකුට ආභරණයක් හැටියට පෙන්වන්න පුළුවන්. එන්නකෝ අපි දෙන්නගෙන පොඩ්ඩක් කියලා දෙන්න. අපි දෙන්න ජීවත් වෙන හැටි එන්නකෝ පෙන්වන්නේ. ඒක අර ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි තියෙන්නේ. සමාජයට වටිනා දෙයක් දෙන්න අපි ළඟ වටිනා දෙයක් තියෙනවා. මොකද්ද අපේ වටිනා දේ? අපි ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. ඉතින් පෞල් ජීවිත ගත කරන අයට පෙන්වන්න දවසක එන්න කියලා එන්න අපේ ගෙදර කෑමකට. නැත්නම් අපේ ගෙදර පොඩ්ඩක් අපිත් එක්ක දවසක් ගත කරලා යන්න ඉන්න කියලා ඒගොල්ලන්ට පෙන්වන්නේ මොකද්ද? පෙන්වන්නේ ගේ බිත්ති හතර නෙවෙයි. ගෙනාපු වාහනේ නෙවෙයි. ගෙදර තියෙන බඩු බාහිරාදිය නෙවෙයි. එදාට පෙන්වන්න ඕන මොකද්ද? මේ අපි දෙන්න බලන්නකො ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. මම මෙහෙමයි, මෙයා මෙහෙමයි. අපි දෙන්න මෙහෙමයි. ඉතින් ඔයාලටත් පුළුවන්. අන්න ඒ සඳහා තියෙන දෙයක් සාර්ථක ඇත්තෝ. සාර්ථක ඇත්තන්ගේ දේ. ඉතින් ඒක නිසා උතන සාර්ථක ඒවත් ඇති, අසාර්ථක වීමුත් ඇති. මේ කමක් නැහැ. අපි මේක ලෝකයට ලස්සන දෙයක් දෙමු, වටිනා දෙයක් දෙමු, නිවීමට සැනසීමට හේතු වෙන දෙයක් දෙමු. ඒ සඳහායි මේ සාකච්ඡාව අපි කළේ. මේ සාකච්ඡාව බෙදා හදා ගන්න බලමු. අත්‍යවශ්‍යත්වය ඉන්නවා. ඒ අය හදා. හොඳයි. එහෙමනම් අපි මේ දහම් හමුව අද මෙසේ නිමා කරනවා. දහම් හමුවට වෙනදා වගේම සාසම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර පින්වත් හැම දෙනාට මේ උතුම් ධර්ම අවබෝධයේ
තම තමන්ගේ ජීවිතයේ අනිශ්චිත බව පිණිස නිවීම සැනසීම පිණිස උපකාරී වේවා හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධහම තව කෙනෙකුට බෙදා හදා දීලා තව කෙනෙකුගේ ජීවිතයත් නිවෙන්න සැනසෙන්න කේම අපපටි බය තත්වයටපත් කරන්නට ඔබට ඒ සඳහාත් ශක්තියක් ධෛර්යයක් ලැබේවා. මේ දෙකම අපිට මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සීලවන්තං ගුණවන්තං තෙරුවන් සරණයි සුවපත් වේවා. සම්පත් වේවා.